අයිබෝන් අපි ඉන්නේ ඩිජිටල් යුගයේ. ඩිජිටල් යුගයේ සිට ඈත අතීතයට අපි ගමන් කරනකොට අපිට විවිධ යුග මතක මුණ ගැහෙනවා. ඒට රාජාවලියට අනුව අපට රජතුමාගෙන් රජතුමාට යුග වෙන් කළ සාකච්ඡා කරන්න පුළුවන්. සාහිත්‍යයට අනුව සාකච්ඡා කළොත් මේ සාහිත්‍ය යුග ඉතාම පරිස්සමෙන් අපි යුගාශ්‍රිතව විග්‍රහ කරනවා. සාහිත්‍යයට ඔබ මම ගමන් යා යුත්තේ ඇයි? සාහිත්‍ය සමග ඉතිහාසයට එබිකම් කළ යුත්තේ ඇයි? ඉතිහාසයට පමණක් එබිකම් කළොත් අපිට උරුම වන්නේ කුමක්ද? සාහිත්‍ය සමග ඉතිහාසයට එබිකම් කළොත් අපට ලැබෙන ශාස්ත්‍රීයත්වයේ පණිවිඩය කුමක්ද? ලිවිසැරි ප්‍රේමයේදී මේ පිළිබඳව අවධානය යොමු කරමින් සාකච්ඡා කරන්නට අපි කල්පනා කළා. මාර්ටින් වික්‍රමසිංහ මහත්මයා සාහිත්‍යෝදේ කතා කියලා පොතක් ලියලා අපිට මේ ඉතිහාසය සහ සාහිත්‍ය පිළිබඳව බොහොම ලස්සන පාඩමක් කියලා දෙනවා. මට හිතුණා එහි උපුටණයකට ගමන් කරන්න. සාහිත්‍ය වංශයයි කියන්නේ අපේ මුතුන් මිත්තන්ගේ සිතුම් පැතුම් පිළිබඳ ඉතිහාස කතාවටය. අපේ මුතුන් මිත්තෝ තමන්ගේ සිතුම් පැතුම් ගල්වල කෙටුහ. ග්‍රන්ථාරූඪ කළහ. ඔවුන් කර වූ දාගැබ් පිළිම වෙනත් ගල් කැටයම් ඔවුන්ගේ ශ්‍රේෂ්ඨත්වය අපට මෙන්ම අන්‍ය ලෝකයාටද එකසේ කියවා ගත හැකි සාර්වත්‍රික භාෂාවකින් ලියන ලද ග්‍රන්ථාවලියක් වන්නේ. ඇත්තටම මේ ඉතිහාසය පිළිබඳව මේ පොත් කියවනකොට අපට ඉතිහාසයට එබිකම් කරනකොට සාහිත්‍යයේ වටිනාකම් මතකයට නැගෙන්නට පටන් ගන්නවා. අද අපි සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙනවා මේ ඩිජිටල් යුගයේ ඉඳලා අනුරාධපුර යුගයේ සාහිත්‍ය පිළිබඳව. ලිවිසැරි ප්‍රේමය මේ නවතාවයෙන් යුතුව ඔබට ඉදිරිපත් කරන අලුත් වැඩසටහන් පෙළේ අපි බලාපොරොත්තු වෙනවා ඊටම පරිස්සමින් ඔබත් එක්ක ඇවිද ගිහිල්ලා මේ යුගයෙන් ඒ යුගයට ගමන් කරන්න. අනුරාධපුර සාහිත්‍ය පිළිබඳව කරන කතාබහට සාකච්ඡාවට අපි ඊටම ගෞරවයෙන් යුතුව ආරාධනා කළා අපේ රටේ කීර්තිදර මහාචාර්යවරුන්ට, ඒ වගේම ඒ පිළිබඳව දැනුම ඇති විද්වතුන්ට අපි අනුරාධපුර යුගයට එබිකම් කරලා ඒ සාහිත්‍ය පිළිබඳව සාකච්ඡා කරන සංවාදයට ඊටම ගෞරවයෙන් පිළිගන්නවා. කැලණි විශ්වවිද්‍යාලයේ සම්මානිත මහාචාර්ය ආනන්ද අබේසිරිවර්ධන මහත්මාව, ඒ වගේම කැලණි විශ්වවිද්‍යාලයේ මහාචාර්ය සාකලාපයේ සංස්කෘතික මධ්‍යස්ථානයේ අධ්‍යක්ෂ මහාචාර්ය ප්‍රශාන්ති නාරංගොඩ මැතිණියව, ඒ වගේම සාහිත්‍යවේදී, ඒ වගේම පර්යේෂක සුජිත් අක්කරවත්ත මහත්මාව. අපිට අවසර දෙන්න ඔවුන් සමග එකතුව අනුරාධපුරයට ඔබත් එක්ක ගමන් යන්න. හොඳයි, අපි ලිවිසැරි ප්‍රේමයේදී අනුරාධපුර සාහිත්‍ය පිළිබඳව අවධානය යොමු කරන්න බලාපොරොත්තු වෙන්නේ. ඔබ දෙදෙනාටම නැවතත් ආයුබෝවන් කියමින් අපි අවසර පතනවා සාකච්ඡාවට ගමන් කරන්න. මට හිතුණා මේ ඉතිහාසය පිළිබඳව පුංචි පරිශ්‍රණයකින්ම සාකච්ඡාවට ප්‍රවේශනොත් හොඳයි කියලා මහාචාර්යතුමන්ලාගේ අවසරය පරිදි සුජිත් අක්කරවත්ත මහත්මයාට මම ආරාධනා කරනවා මේ අනුරාධපුර යුගයට අපිව එක්කයි යන්නේ. ඒ කියන්නේ අපි ඇවිද්දවන්න අනුරාධපුර යුගයේ. අනුරාධපුර මතකය කියලා කිව්වහම මොන වගේ මතකයක්ද අපි අවුලවා ගන්නට ඕන, දල්වා ගන්නට ඕන? මොන වගේ කල්පනාද අපි හදා ගන්නට ඕන? ඒ නිසා මට හිතෙනවා සාහිත්‍ය ගැන කතා කරන්න ඉස්සෙල්ලා ඒ යුගය පිළිබඳව යම් අදහසක් විස්තරයක් කරන්න වටිනවා කියලා. අපි අනුරාධපුරය පිළිබඳ ඇත්තටම පටන් ගන්න පිළිබඳ විවාද බොහෝ අය කරනවා. ඒ විවාද කොහොම වෙතත් අපි තම්මැන්නා නුවරින් උපතිස්ස නුවරට ඇවිල්ලා උපතිස්ස නුවරින් බඩවස් නුවරට ඇවිල්ලා පඬුවස් නුවරින් අනුරාධ නුවරට ගෙවදින්නේ. පණ්ඩුකාභය රජතුමා විසින් අනුරාධපුරට ලක් රාජධානිය කේන්ද්‍රගත කරන්නේ ඒ මහත් සාහිත්‍ය ප්‍රබෝධයකි. අපි දන්නවා විජය කුමාරයා ලංකාවට ඇවිල්ලා අපේ රාජ්‍යයට මහා වංශය මුසු කරන වෙලාවේ සිංහ වංශය ඕට ඇහෙනවා මధుර සංගීත නාදයක් සිරසවස්තුපුරේ. ඒ කියන්නේ මේ කුවේනිය සහ කුවේනිය ගොතපු රන්සලු යහනේ සිරියහනේ දෙදෙනා ඉන්න වෙලාවේ
එතකොට බලන්න තම්මැන්නා නුවරට ගුවනතින් හැහෙන මේ සංගීත මිරු ස්වරය පෙන්වුවේ අපි හිටපු තැන. අපේ රාජ්‍ය ශික්ෂිත විසිතුරු රමණීය මනෝරාම සංගීත රාවයන් වලින් අවදි වෙච්ච නිබඳ සතුටෙන් දීගිතුපු රාජ්‍යක මුල් ස්වරූපයත් අපිට පේනවා. ඉතින් මෙහෙම ආපු රාජ්‍ය තමයි තම්මැන්නා නුවරින් අපි මේ ලිඛිත යුගයේ කතා කරද්දී එතකොට මේ ලංකාවේ අනුරාධපුරයේ ගොඩනැගිලා තිබුණු ආකාරය ඊටාම විචිත්‍රව අපිට අපේ වංශ කතාවේ ඉතා පැහැදිලිව කියනවා. ඒක කියන්නේ කාගේවත් නෙවෙයි අනුරාධ නුවර පිළිබඳ විස්තරයක් කරනවා වජිර මේ ඒක දෑසින් දුටන අනුරාධ නුවරට රාජ්‍ය ගේන පණ්ඩුකාභයගේ සිය වෙච්ච අනුර ශාක්‍ය සිංහ. අනුර ශාක්‍ය කියන්නේ බද්දකච්චානා ශාක්‍ය සිංහගේ සහෝදරයා. ඒ කියන්නේ බද්දකච්චානා කියන්නේ අපේ බුදුහාන්ගේ ශාක්‍ය වංශික ඥාති සමූහය. මේ ශාක්‍ය වංශිකයෝයි සිංහ වංශිකයෝයි හෙළ වංශිකයෝයි එකට එකතු වෙලා මගුල් බඳින නුවර මේක. ලෝකේ එවැනි නුවරක් හිතන්න අමාරු. ලෝකේ නුවරවල් හැදුවේ තව ජාතියක් සමූල ඝාතනය කරලා. එහෙම නැත්නම් යුද ජයග්‍රහණයක ප්‍රතිඵලයක් විදිහට. ශාක්‍යයෝයි සිංහයෝයි මෙහි හිටපු හෙළයෝයි තුන් වර්ගේ එකට මිතික වෙලා එකට සමතික වෙලා බෙදපු රාජ්‍යයක්. ඒ හින්දා අනුරාධපුර රාජ්‍යයේ නගරාංග 27ක්. උඩින් බැලුවම සිංහෙක්ගේ වගේ රූපේ තියෙන කියන්නේ මල්වතු තනිතලාව ඊළඟට ඒකේ වීදි අනුවීදි පොල්ලත්තක රටාවක. ඒ කියන්නේ මල්වතු ඔය මැදින් ගලනවා මේ වීදි අනුවීදිත් එක්ක සුසැදි නගරය. මේ නගරේ මොනවද මේ 27 ගැන ඇත්තටම අපි වෙනම දවසක කතා කරන මේ නගරාංග 28 පණ්ඩුකාභයගේ පළවෙනි නගරය. දැන් බලන්න ඒකේ තියෙන පච්චිම රාජිනී ස්ත්‍රී මූර්තිය. ඒක තමයි ඈතිලින්ද අනුරාධපුරයට එන කෙනෙකුට අහස සීමින ස්ත්‍රී රූප නිමිත්තක් තිබුණා. ඒක අපේ ශිෂ්ටාචාරයේ මුල් මිත්තනියක්. අපි තාම හොයන කවුද මේ පච්චිම රාජිනිය කියන්නේ. මොකද පච්චිනිරාමි රාජිනී වදන් කවි කියලා සප්ත කන්‍යා එකට සම්බන්ධ ස්ත්‍රී ගිඳුරු වංශයේ අපේ වදන් හැල්ලක ලස්සන කවි ටිකක් තියෙනවා. ඒ කවි ටිකෙන් අපිට පේනවා අනුරාධපුරේ පච්චිම රාජිනී මූර්තිය පිහිටවලා ගොඩනගපු ශිෂ්ටාචාරය. ඉතින් එතනින් ගියාම මේ නගරේ තිබුණ හරි විශේෂ තැනක්. අදත් මං හිතන්නේ එහෙම තැනක් අපිට නැහැ. මේ නානා පාෂාණ්ඩාරාමේ. එකින් එකට වෙනස් දර්ශන මතවාද නානා කිව්වේ පාලි භාෂාවේ මේ එකින් එකට වෙනස් කියන අර්ථය නානා පාෂාණ්ඩාරාම. මේක දැන් අපි තාම මතු කරගෙන නැහැ දාර්ශනිකයන්ට, චින්තකයන්ට, විද්වතුන්ට අදහස් ඇති අයට ලියන්න කියන්න කතා කරන නිදහස් රාජ්‍යයක්. පණ්ඩුකාභය අක්කර 7000ක අපි වගේ අයට ප්‍රදේශයක් වෙන් කළා. ඔබ හිතන්න අක්කර 7000ක දාර්ශනිකයෝ, කවියෝ, ලේඛකයෝ, ආචාර්යවරු, මහාචාර්යවරු, ගුරුකුල නායකයෝ එකින් එකට රොද බැඳලා වාද විවාද කරපු, දර්ශන සංලාප කරපු සංවාද අගනගරයක් කොහොම තියෙන්නේ නැද්ද? මූර්තියෙන් පිරිණු, වැලිතලා වලින් පිරිණු, ගංගා වලින් පිරිණු, මල්වතු වලින් මල්ලු යන වලින් අනික මල්වතු මිටියාවතේ අද ගත්තොත් අක්කර 12000ක මල්ලු වෙන, ගස්සු වෙන, තුරු වෙනක් මැද හදපු නගරයක් මේක. ඉතින් නගරය ආවේ ඇත්තටම ඈත යුගයේ ඉඳලා ලංකාව ස්වීය මේ දූපතට අනන්‍ය භාෂාවක් අපි ආරක්ෂා කරන් ආවා. සියත් අකුරු වැලක්, සියත් ව්‍යංජනයක්, සියත් ව්‍යාකරණයක්, සියත් කියන්නේ අපිට සංස්කෘත පාලි භාෂාවල ආభాෂයෙන් වෙන භාෂාවලින් අපි දියුණු පහුණු වුණාට අපිට සිවේ අනන්‍යතාවයක් මේ දූපතේ අපි භාෂාවෙන් හරිද භාෂාව ඉතාම දියුණු තැනකට අපි ගෙන්නලා තියෙනවා. ඒක අපිට විජයගේ භාෂාව ඉක්මනින්ම තේරුම් ගන්න පුළුවන්. ඒකයි ශාක්‍යයන්ගේ භාෂාව අපිට ඉක්මනින් තේරෙන. මෙහෙම මුසලාපු මේ අලංකෘත භාෂා සංවාදයෙන් පිරුණු නාගරික වනවැසි නුවරක් අනුරාධපුර කියන්නේ. අතන දැන් අනුරාධපුර යුගය පිළිබඳව අපි කරන මේ කතිකාවේ අනුරාධපුර යුගයට මේ තරම් අවධානය යොමු කරන්න ඕනේ ඇයි කියන කාරණය කතා කරන්න ඕන මහාචාර්යතුමනි. ඇත්තටම මේ අපි අනුරාධපුර යුගයේ භාෂා ලක්ෂණ පිළිබඳව අවධානය යොමු කරොත් මහාචාර්යතුමනි මොන වගේ අදහසක්ද අපිට ගන්න පුළුවන්කම් තියෙනවා? අනුරාධපුර යුගයේ සියවස් 15ක් විතර කාල පරිච්ඡේදයක් ඇති යුගයක්. සියවස් 15ක්. අවුරුදු 1500ක් පමණ අපේ විජයගෙන් පටන් ගත්තොත් අවුරුදු 1500ක් පමණ කාලයක්. එතකොට මේ යුගයේ භාෂාව ගැන කතා කරනකොට
අපිට සිද්ධ වෙනවා මේ අනුරාධපුර යුගයේ මහින්දාගමනයට පෙර කවර භාෂාවක් භාවිත කළාද මේ රටේ ඉඳපු ජනතාව මොන වගේ භාෂාවක් කතා කළාද කියන ප්‍රශ්නයද. නමුත් අපිට ඒ පිළිබඳව මේ මහින්දාගමනයට පෙර, ඒ කියන්නේ ක්‍රිස්තු පූර්ව 3 වෙනි සියවසට පෙර ඒ භාෂාව ගැන කිසිම අධ්‍යයනයක් කරන්නට තරම් සාධක සාක්ෂි හමු වෙන්නේ නැහැ. අපිට සාක්ෂ්‍ය සාධක හමු වෙන්නේ මහින්දාගමනයෙන් පස්සේ. ඒ කියන්නේ ක්‍රිස්තු පූර්ව 3 වෙනි සියවසෙන් පස්සේ තමයි අපිට ලේඛන හම්බ වෙන්නේ. ඒ කියන්නේ සෙල්ලිපි. එතකොට ඒ සෙල්ලිපි ආශ්‍රයෙන් තමයි අපිට භාෂාව ගැන යම්කිසි ඕඩුවාවක් දැනගන්න පුළුවන්කම ලැබෙන්නේ. එතකොට මේ සෙල්ලිපි භාෂාව අපි අධ්‍යයනය කරනකොට අපිට පැහැදිලිවම පේන දෙයක් තමයි කිසියම් ප්‍රාකෘත භාෂා විශේෂයක් තමයි මේ රටේ භාවිත කරලා තියෙන්නේ කියන එක. දැන් ඒ සෙල්ලිපි වල මේ අනුරාධපුර යුගයේ ක්‍රිස්තු පූර්ව 3 වෙනි සියවසේ ඉඳලා සෙල්ලිපි අනුපිළිවෙලින් ගත්තාන් පස්සේ සෙල්ලිපි භාෂාව කිසියම් ප්‍රාකෘත භාෂා විශේෂයක ලක්ෂණ තමයි තියෙන්නේ. ඒ මුල් කාලේ අනුරාධපුර යුගයේ මුල් කාලේ සෙල්ලිපිත් ඊටාම කුඩා සෙල්ලිපි. අපි ගත්තොත් මිහින්තලේ සෙල්ලිපියක් ගත්තම වචන 3-4ක් ඊට පස්සේ තවත් එහාට මෙහාට එනකොට ඊට වඩා වචන ගණනක් තමයි තියෙන්නේ. ඉතින් ඒ භාෂාවේ සුවිශාල වෙනසක් තියෙනවා. අද භාෂාවයි ඒ කාලේ අනුරාධපුර යුගයේ භාෂාවයි අරගෙන බැලුවායින් පස්සේ විශාලම වෙනසක් තියෙනවා. අපි උදාහරණයක් ඇටියට ගත්තොත් එක සෙල්ලිපියක් මේ විදියටයි කියන්නේ එකම දීර්ඝාක්ෂරයක්වත් නැහැ. සම්පූර්ණම කෙටි අකුරු වලින් තමයි ලියලා තියෙන්නේ. අගතානගත චතුදිස සගස වගේ පාටවල අරගෙන බැලුවා. ඒක තමයි කුඩා සෙල්ලිපි. ඉතින් ඒවයි මේ තියෙන අක්ෂර සංඛ්‍යාව අරගෙන බැලුවමත් අක්ෂර සංඛ්‍යාවත් මේ දැන් අපි භාවිත කරන අක්ෂර මාලාවේ තරම් විශාල අක්ෂර සංඛ්‍යාවක් නැහැ. එකම දීර්ඝාක්ෂරයක්වත් නැහැ. එකම මහා ප්‍රාණාක්ෂරයක්වත් නැහැ. ප්‍රාණාක්ෂර සංඛ්‍යාවක් තියෙන්නේ. අනිත් එකේ අක්ෂරවල එකම මහ ප්‍රාණාක්ෂරයක් ගන්න. හැබැයි සයන 3ක් යෙදිලා තියෙනවා. සගස කියන එක තාලු සයනෙත් තියෙනවා. ඊළඟට මේ දන්ත සයනෙත් තියෙනවා. ඊළඟට මුලටත් ඒක තියෙනවා, අගටත් ඒක තියෙනවා. ඒ කිසියම් පිළිවෙලකට නැහැ. ඒ විදිහටයි භාෂාව ගැන කතා කරන්න තියෙන්නේ. එතකොට භාෂාවේ මුල්ම අවධිය ඇත්ත වශයෙන්ම කියනවා නම් අනුරාධපුර යුගයේ භාෂාව මෙන්න මේ විදිහටයි මහාචාර්ය විල්හෙම් ගයිගර් වර්ගීකරණයකට ලක් කරන්නේ. සිංහල භාෂාවේ පරිණාමය පිළිබඳව එතුමා යුග 4ක් නම් කරනවා. මුල්ම යුගය තමයි සිංහල ප්‍රාකෘත යුගය. දෙවැනි යුගය තමයි මේ ප්‍රථම සිංහල යුගය. තුන්වෙනි එක තමයි මධ්‍යකාලීන සිංහල යුගය. හතරවෙනි එක තමයි නූතන සිංහල යුගය කියලා. ඔය නම් කිරීම මේ රටේ ඉඳපු ප්‍රාමාණික විද්වතුන් විසින් පිළිගත් එකක්. දැනට අපි අධ්‍යයනය කරනකොට සිංහල භාෂාවේ පරිණාමය පිළිබඳව අධ්‍යයනය කරනකොට ඔය මහාචාර්ය විල්හෙම් ගයිගර්ගේ යුග වර්ගීකරණය තමයි පිළිගන්නේ. අර සිංහල ප්‍රාකෘත යුගය කියන එකට තමයි අනුරාධපුර යුගයේ භාෂාවේ භාෂා ලක්ෂණ අපිට අධ්‍යයනය කරන්න සිද්ධ වෙන්නේ. ඒක තරම් පහසු දෙයක් නෙමෙයි. අපි සාහිත්‍ය ගැන කතා කරනකොට තවත් මමට පුළුවන් ඒක පැහැදිලි කරන්න. එතකොට දෙවෙනි යුගය තමයි සිංහල ප්‍රථම යුගය. නැත්නම් මේ තුන්වෙනි එක තමයි මධ්‍යකාලීන සිංහල. ඔන්න මධ්‍යකාලීන සිංහල යුගයට එනකොට තමයි අපේ සිංහල භාෂාවේ ඇයන්න මහ ප්‍රාණාක්ෂර හල් අකුරු ආදී දේවල් එන්නේ. එතකොට මධ්‍යකාලීන සිංහල යුගයේ ක්‍රිස්තු වර්ෂ 13 වෙනි සියවස දක්වාම තවත් එහාට කියනවා නම් 13 දක්වාම තියෙන්නේ මධ්‍ය කාලේ. ඊට පස්සේ තමයි නූතන සිංහල යුගය. ඔය විදිහට තමයි සිංහල භාෂාවේ ගමම්ම. ඔය මහාචාර්ය විල්හෙම් ගයිගර්ගේ යුග බෙදීම, සිංහල භාෂාවේ යුග බෙදීම විද්වතුන් විසින් පෙර අපර දෙදීම විද්වතුන් විසින් පිළි අරගෙන තියෙනවා. දැන් අපි කතා කරොත් මහාචාර්යතුමියනි අපි දැන් අපිට පුළුවන් සාකච්ඡා කරන්න මේ අනුරාධපුර යුගය පිළිබඳව. දැන් ඉතිහාසඥයෝ ඉතිහාසයට ගිහිල්ලා ඒ දාගැබ් පිළිම වලින් ඒ පිළිබඳව පරීක්ෂණ කරනවා. නමුත් සාහිත්‍ය යුගයට තරම් මෙබිකම් නොකරන ස්වභාවයක් දක්නට ලැබෙනවා. දැන්
වසර 1400කට අධික නේද ස්විට් මහත්මයා 1400කට අධික කාලයක් පවතින 377න් පටන් අරගෙන. ඔය එච්චර කාලයක් පවතින සාහිත්‍ය කොහොමද අනුරාධපුරයට බලපාන්නේ නැත්තේ? අනුරාධපුර යුගයේ සාහිත්‍ය කොහොමද මේ රාජධානියට බලපාන්නේ නැත්තේ? ඇත්තටම වජිර කිව්වොත් යම්කිසි දේශයක සාහිත්‍යය කියලා කියන්නේ ඒ රාජ්‍යයේ ඒ දේශයේ පිළිබිඹුව. අපි මිරර් ඉමේජ් එකක් කියන එක නිවැරදි. මොකද ඒ සාහිත්‍ය තුළ අපි ලබන පෝෂණය අපිට ලැබෙන දෛවතය මේවායේ තිබෙනවා ලොකු හැඟුම්බර බව. ඒ රටේ ප්‍රාණනාලිය වෙන්නේ සාහිත්‍යය. මොකද ඒ සාහිත්‍යය තුළ තමයි සංස්කෘතිය පෝෂණය වෙන්නේ. භාෂාව සාහිත්‍යය පෝෂණය කරනවා වගේම ඒ දේශයේ සමාජයේ ස්වයං පෝෂිත ස්වයං ඒ ආර්ථිකය දේශපාලනය කලාව ආගම මේ හැම දෙයක්ම අපිට දකින්න ලැබෙන්නේ අත්විඳින්න ලැබෙන හොඳම කෝෂ්ඨාගාරය තමයි සාහිත්‍යය කියන්නේ. ඒතර අපේ ශ්‍රී ලංකාව ගත්තොත් දේශයක් විදියට මම හිතන්නේ අදටත් අපි කතා කරන දීර්ඝතම දේශපාලන වංශය අපිට අයත් වෙන්නේ අනුරාධපුරයේ. ඒ දීර්ඝතම ඉතිහාසයකට උරුමකම් කියන අනුරාධපුර යුගයේ තිබෙන මම දකින වැදගත්ම ලක්ෂණය තමයි රාජ්‍යත්වය විසින් සෑම දෙයක්ම තුලනාත්මකව කළමනාකරණය කිරීමට තිබූ හැකියාව. මේ කාලය තුලදී සාහිත්‍යයෙන් අපිට දෙන පූර්වාදර්ශය ඉතාම ප්‍රබලයි. අපේ රටේ ගැටුම් නොතිබුණා නෙමෙයි අනුරාධපුර යුගයේ. අපේ රටේ මිනිස්සුන්ට නියං සායවල වලට මුහුණ දෙන්නට සිදු නොවුණා නෙමෙයි. එතකොට මේ කියන විෂමතාවන් යටතේ උනත් මේසා දීර්ඝ කාලයක් තුල රට ස්වයං පෝෂණය කිරීමට තරම් හැකියාවක් සාහිත්‍යය තුල අපිට දක්නට ලැබෙනවා විවිධාකාරයෙන් විවිධ පැතිකඩවල් ඔස්සේ අපිට දකින්නට අවස්ථාව ලැබෙනවා. මොකද තාක්ෂණය වජිර කිව්වා හොඳ වචනයක්. අපි අද ඉන්නේ ඩිජිටල් යුගයේ කියලා. ඩිජිටල් යුගයේ ඉඳලා අපි අනුරාධපුර යුගයේ දිහා බැලුවොත් අපිට පේනවා අපිට ඩිජිටල් යුගයේ ඉඳලා කරන්න බැරි දේවල් බොහෝ දේවල් අනුරාධපුර යුගයේ අපේ මුතුන් මිත්තන් විසින් සිදු කරලා තිබෙනවා. මම ඒකට එකතු කරන ඔබතුමාගේ ප්‍රකාශය මේ විජය පැමිණි අවස්ථාවේදී කුවේනිය සමග රන්සිරි යහනක සිටියේ. ඒකට ඇසුණු නාදය මේ අන්තර්ගතයේම තිබෙනවා මේ සන්දර්භයේම තිබෙනවා අනුරාධපුර යුගයේදී අපි සිටි සભ્યත්වය කුමක්ද කියන එක. ශාක්‍ය වංශිකයන් සිංහල වංශිකයන් දේශේ හෙළ වංශිකයන් අතර ඊටාම හොඳ සුහද සමායෝජනයක් තිබුණු බව අපිට දැනෙනවා හැඟෙනවා. ඒ වගේම තමයි අපේ රටේ තිබුණු සංස්කෘතිය කෙබන්දක්ද කියන එක පිළිබඳව අපිට මේ අනුරාධපුර යුගයට අයත් සාහිත්‍යයෙන් අපිට අවබෝධ කරලා දෙනවා. එතකොට ඒ තුලම අපිට නොපෙනෙන තවත් දෙයක් අපිට අවබෝධ කරලා දෙනවා. මෙතරම් සම්භාව්‍ය මෙතරම් විශිෂ්ට සංස්කෘතියක් අපිට හඳුන්වා දෙන්නට නම් ලැබෙන්නට නම් විජය ලංකාවට පැමිණෙනකොට මීට පුරෝගාමී වූ වෙනත් සංස්කෘතියක් පුරෝගාමී වූ සංස්කෘතියක් අපිට තිබෙන්නටම ඕනේ. එතකොට එතෙන්දී අපිට මේ ලිඛිත සාහිත්‍ය පමණක්ම අධ්‍යයනය කිරීමෙන් අපිට අපේ රටේ සංස්කෘතිය පිළිබඳව තීන්දුව తీරන ගන්න පුළුවන්ද කියන එක පිළිබඳවත් ගවේෂකයෝ විදියට පර්යේෂකයෝ විදියට අපෙන්ම ප්‍රශ්න කරන්නට අපිට සිද්ධ වෙනවා. මොකද මේ දේශය පිළිබඳව අපි ළඟ තිබෙන ලිඛිත සාහිත්‍ය වගේම අලිඛිත ජනප්‍රවාද සාහිත්‍යයකුත් තිබෙනවා. අපිට අලිඛිත එසේ වුවත් වෙනත් දේශයන්ට අපේ අනුරාධපුරය පිළිබඳව ලිඛිත වූ සාහිත්‍යයකුත් විදේශ සංස්කෘතියන් අතර දක්නට ලැබෙනවා. ඔය යුගයටද මේ අවිද්‍යාමාන යුගය කියලා කියන්නේ අනුරාධපුර සාහිත්‍ය ගැන කියනකොට අපි කියනවා විද්‍යාමාන අවිද්‍යාමාන කියලා අදහස් දෙකකට එනවනේ. දෙකකට එනවා. ඔව්. උතර මේ අවිද්‍යාමාන කොටස ගැනද ඔබතුමිය කතා කරන්නේ? අවිද්‍යාමාන ඒක අවිද්‍යාමානම නෑ වජිර.
විද්‍යාමාන වුවත් අපි විසින් ඒක විද්‍යාමාන නොකර ගන්නා තත්ත්වයක් තිබෙනවා. මම දන්නේ ඒකේට තිබෙන පසුබිම් රාමුව මොකක්ද කියන එක පිළිබඳව මට තවම අවබෝධයක් නැහැ. නමුත් අපි සමහර ඇතැම් දේවල් තිබෙනවා අපි මේවා මිත්‍යාවන්‍යයි බැහැර කරනවා. අපි නොදකින මිත්‍යාවෙහි තිබෙන හරබර ගැඹුරු තැන් නොසොයා සිටින බවක් පොඩි අඩුවක් තිබෙන බවක් මට තේරෙනවා. ඔව් දැන් අත්‍තරම මේ අනුරාධපුර යුගය ගත්තාම සුජිත් අක්කරවත්ත මහත්මයා ගාවට මම යොමු වෙන්නේ දැන් අනුරාධපුර යුගයේ යුග මතක පිළිබඳව විමර්ශනය කරමින් ඉන්නකොට අපිට එකපාරට පුදුම හිතෙනවා ඇයි අවුරුදු 1400ක් පවතින තරම් මේ අනුරාධපුරේ බල සම්පන්න වුණේ. එතකොට ඇයි පොළොන්නරුවට බැරි වෙච්ච දේ, දඹදෙනියට යාපහුවට බැරි වෙච්ච දේ දැන් වර්තමානයට පවා බැරි වෙච්ච දේ අනුරාධපුරයට පුළුවන් වුණේ කොහොමද? මෙතන සාහිත්‍යයේ බලපෑමක් තියෙනවද? එහෙම නැත්නම් ඒ කාලේ හිටපු මිනිස්සුන්ගේ තියෙන විශිෂ්ට වෙන මොකක් හරි අපිට පේන්නේ නැති අద్భుත ගුණයක් තිබුණාද? මේකට සාහිත්‍ය කොහොමද බලපෑවේ? ඔව් අනුරාධපුරේ මේ සුවිශිෂ්ටහපංකම ලෝකෙම විශිෂ්ටහපං. එක දිගට එකම අගනගරයක් එකම ජන කොටසක් පවත්වාගෙන ඇවිල්ලා නැහැ. මේක ඇතැන්ස් වලටවත් රෝමෙටවත් දිල්ලියටවත් කාටවත් කරන්න බැරි වෙච්ච දෙයක්. අනික වදිර අපි මේ අගනගරේ පවත්වා ගත්තේ අධිරාජ්‍යයක් නොමැතිවයි. අපේ රටේ වහල්ලු තියාගත්තෙත් නෑ අපි පිට රටවල් යටත් කරන් තිබ්බෙත් නෑ. ඒක හරි විශේෂ අනන්‍යතාවයක්. ඔබේ ප්‍රශ්නය හොත් සියවස් 14ක් එක දිගට කොහොමද මේක එන්නේ කියලා. ඔව්. ඒ දේශපාලන සුරක්ෂිත භාවය, ඒ සුවිශේෂ නායකයෝ, ඒ සුවිශේෂ ජනතාව, ඒ සුවිශේෂ මිනිස්සු බිහි වෙන්නේ වජිර ඥානනෙන්නේ. ඥානනේ උපද්දන්නෙම භාෂාවෙන්නේ. එන විශාල භාෂා ඥාන ප්‍රබෝධය අඛණ්ඩව පවත්වා ගැනීමේ ප්‍රතිඵලය. දැන් සරලව බලන්නකෝ අපේ මහාචාර්ය ආනන්ද අබේසිරිවර්ධන මහත්මයා අපිට කිව්වා වගේ එතුමා දැන් හිතන්න අපි මහා විහාරය බිහි කරගත්තට පස්සේ අපේ ඥාන ගවේෂණය එතන නතර කරේනේ අපි අබේගිරිය කියලා තව පීඨයක්. ජේතවනාරාමයේ කියලා තව එකක්. තන්ත්‍රයාන මහායාන තේරවාද කියලා බුදුදහම විවිධ සින් බලන්න. සිංහල බසින්, සංස්කෘත බසින්, පාලි බසින් මාන 3-4කින් අපි මේ ප්‍රබෝධය පවත්වා ගත්තා. ඉතින් ඇත්ත වශයෙන්ම මේ අවුරුදු 1400ක අඛණ්ඩ විභූතිමත් ප්‍රභාව මනෝ නයනමය හෙබී බැලීමක් සාහිත්‍යයෙන් නොකරන්න පවත්වා ගන්න බෑ. ඒක ඔප්පු කරන්නේ කවුද? අනුරාධපුර යුගයේ සෙල්ලිපියක් අපිට යාල කැලේනොත් හම්බෙනවා. විල්පත්තු කැලේනොත් හම්බෙනවා. කන්දරොඩේ යාපනොත් හම්බෙනවා. ඒ කියන්නේ වනාන්තරය ඇතුලේ රජ්ජුරුවන්ගේ යන හරි අයබදු හරි පූජාවක් හරි ගල්ලෙනක කොටල ගියේ වැද්දටත් භාෂාව ගැන අවබෝධයක් තිබ්බා. ඔහු සාහිත්‍ය රසකාමී උද්දීපනය කරපු කෙනෙක්. ඔහු කවි කිව්වා මෙතුමිය කිව්වා වගේ ජනාන්දර විත්ති ප්‍රවාද කියලා අලිඛිත සාහිත්‍යයක් අපිට තියෙනවා. අපි සාහිත්‍ය පවත්වා ගත්තේ අපි බොහෝ විද්වත් පර්යේෂණ නතර කරලා තියෙනවා අපිට සාක්ෂි නැහැ කියලා. එහෙමම හිතන්න බෑ කියලා මං කියන්නේ. මුඛ පරම්පරාගත කියන්නේ මුඛ භාෂිත සාහිත්‍යයක් වෙනම අපිට තියෙනවා. බුද්ධ ශ්‍රී ත්‍රිපිටකයත් අපි මුඛ භාෂිතවනේ අරන් ආවේ පළවෙනි සියවස දක්වා. ඒ හින්දා මේ අපි මුඛ භාෂිත සාහිත්‍යයක් අපිට වෙනම තිබ්බා. ලිඛිත භාෂිතයක අපිට හම්බෙලා තියෙන එක ප්‍රමාණයක් තියෙනවා. මුඛ භාෂිත සාහිත්‍යයන් තියෙනවා ඊටාම ඈතට. රාවණ නෙවෙයි රාවණගෙන් එහාටත් මිනිස්සු කියනවා ප්‍රවාදයි බැහැර කරන්න බැරි ඇයි? මිනිස්සු දුන්නු ගල තමයි අරිට්ට පබ්බත කියන්නේ රිටි ගල එක රිටි තමයි. ඒ වදන මම කියන්නේ ඒ ගලට ඒ නම දීම කියන්නේම භාෂා නිෂ්පාදනයක්. දැන් මට මතකයි රජගල කියලා දැන් හම්බෙන එක අනුරාධපුරේ නෘත්‍යාගාරයක් අපිට හම්බලා දෙනවා. මේ නිලුම් පොකුණ බණ්ඩාරනායක සම්මාන ශාලාවට වැඩි ලොකු එකක් අපිට. ඒකට ගහපු ටිකට් එකක් දැන් අපිට පුරාවිද්‍යාත්මකව හම්බෙලා තියෙනවා. එක ටිකට් එකක්. ටිකට් නිකුත් කරපුවා මැටි වලින්. ඒතර අපිට පේනවා මේ ක්‍රිස්තු පූර්ව යුගයේම 2000ක් 3000ක් වාරේ අඩස්ත්‍ර අටමානකින් විතර බලන්න පුළුවන් වේදිකාවල නාට්‍ය නෘත්‍ය ගී අදාරපු අය. ඊළඟට නානාපාෂාණ්ඩාරාමයේ අපිට පේනවා දාර්ශනිකයන්ට මේ වෙන් කරපු භූමි. ඊළඟට රතී දේවල අපි කාමයේ පවා දේවත්වයට පත් කළා. දැන් බලන්න පණ්ඩුකාභය පරිච්ඡේදේ මෙතුමිය මනවින් දන්නේ රතී දේවල ගැන වෙනම වාර්තාවක් තියෙනවා.
මේ රතිය කියන එක කොයිතරම් සංස්කෘතික සාහිත්‍යෙම ගත කරලා තියෙද කියලා. ඉතින් ඒ නිසා මිනිසුන්ගේ භාවයන් බුදුදහම පැත්තෙන් කරා වගේම බුදුදහමෙන් එළියේ තියෙන දේවල් වගේ මේ හැමදේම විශාල සංස්කෘතික ප්‍රබෝධයක් තියෙන බුදුන් වහන්සේගේ දහම අපේ නිල රාජ්‍ය පිළිගත්ත තත්ත්වයට පත් වුණාම මේක ලෞකික ලෞතුරු දෙකෙම පෝෂණය වෙච්ච සාහිත්‍යයක්. ලෝකේ කාටවත් නැහැ එහෙම එකක්. බොහෝ සාහිත්‍ය එක්ක ලෞකිකයි එක්ක ආගමිකයි. අපේ සාහිත්‍යයේ ලෞකිකත් ලෞතුරුත් දෙආකාරම පෝෂණය වෙලා එකින් එක මුණ ගැසිච්ච සාහිත්‍යකින් නිපන් ජීව සංස්කෘතිය. අපි වැඩෝ හැම අතින්ම වැඩෝ උනායි වැඩෝ තමයි අවුරුදු 1400ක් මේක පවත්තන්ගේ අයි මනස නිබදව ප්‍රබෝධයෙන් තැබුවා. නිබදව ප්‍රබෝධයෙන් තබපු මනස තමයි ඉගක් ඇද නැති සිවුරු ඇලිමාලා හැදුවේ. පරිසරයට කිසිම හානියක් නැව දැවැන්ත නිර්මාණ බිහි කරන්න කෞශල්‍යයෙන් පිරි ප්‍රබෝධ ජනක මනසක් හදලා දුන්නේ ඒගොල්ලන්. කෙත් වැටිය, නියර, ගොයම, වෙල, ඇල, දොළ ඉතාම අලංකාරව පවත්වා ගත්තේ. ජලය පිරිසුදුව තියා ගැනීම පිරිසුදුකම සෞඛ්‍ය විතරක් නෙවෙයි විද්‍යාව විතරක් නෙවෙයි. ඒව නෙත මනෝනාරාම කරන, නේත්‍ර පිනවන සාහිත්‍ය මැසින් තමයි අපි දියත්ත දිහා බැලුවේ. අපි ජලතලය දිහා බැලුවෙත් එමෙන්න ඒක අපේ තිබිච්ච සුවිශල් සාහිත්‍ය ප්‍රබෝධය. මහා විහාරයේ අබේගිරිය ජේතවනාරාමයේ කියන අපි දන්න තුන විතරයි. තව බොහෝ තිබුණා. මේ දැවැන්ත සුවිශේලා තක්ෂලා නිල අධ්‍යාපනායත නිලාරාම නිලගුරුකුල නොනිලගුරුකුල විශාල ප්‍රමාණයක් තිබුණා. ඉතින් මේවෙන් ඇතිවෙච්ච ආඩ්‍යමය රසබර සාහිත්‍ය සුපෝෂිත මේ එක වචනකින් මම කිව්ව සුහර්ෂයෙන් පිරි සමාජය තමයි අනුරාධපුරය විසින් අපිට දිස් කරන්නේ. අනුරාධපුරය පිළිබඳව අපි සාකච්ඡා කරනකොට මේ පොතක් මම අතට ගත්තා. ලෙන්ලිපි සහ සෙල්ලිපි ගැන එහි තියෙනවා. එතකොට පුරාණ කාව්‍ය ග්‍රන්ථ පිළිබඳව සඳහනක් තිබෙනවා. එතකොට සියබස් ලකර, දම්පියා අටුවා ගැටපදේ, සිකවලද සහ සිකවලද විනිස මේ ආදී වූ ග්‍රන්ථ පිළිබඳව සටහන්ලා තිබෙනවා. ඇයි මේවා අනුරාධපුර යුගයේ ලියවන්නට හේතු කාරණා වුණේ? ඇයි මෙහිම ග්‍රන්ථ බිහිවුණු සාහිත්‍යයක් අනුරාධපුරයට උරුම වුණේ? එතකොට මේවායේ විස්තර වෙච්ච තොරතුරු මොන වගේද? අපිට කතා කරන්න පුළුවන් ඒ ගැන මේ විරාමයෙන් පස්සේ. අනුරාධපුර යුගය පිළිබඳව අද ලිවිසැරි ප්‍රේමයේදී අපි ඔබත් එක්ක සාකච්ඡා කරමින් ඉන්නේ. අනුරාධපුර යුගයට ගියයින් පස්සේ කොයි තරම්නම් සොඳුරු මතක අපිට හමු වෙනවද? අපි අනුරාධපුරය චාරිකාවකට ගියයින් පස්සේ ලෙන් ආරාම විහාරාරාංග මේ දේවල් දිහා අපි බලලා ශ්‍රද්ධාසිත ඇති කරගන්නවා. නමුත් අපට අමතක වෙන කොටසක් තිබෙනවා. අනුරාධපුරය බැබලෙන්නට සාහිත්‍යයේ ප්‍රබෝධය කොයි තරම්නම් ඉවහල් වෙන්නට ඇද්ද? මම හිතනවා මේ සංවාදයේ මේ සාකච්ඡාව සමග එක් වෙලා ඉන්න ඔබට අද පටන් මේ පිළිබඳව හොයා බලන්න පුළුවන්. ඇයි අනුරාධපුර රාජධානිය සුදීප්තව බැබළුනේ? ඒ සාහිත්‍ය රළ ප්‍රවාහය හරහා ප්‍රඥා සම්පන්න වුණු මිනිස්සු කොයිතරම් හිටියද? අපි දන්නවා අනුරාධපුර යුගයේ තරම් රහත් උතුමන් වැඩ හිටපු යුගයක් නැතිනම් ඒ යුගය කෙබඳු වෙන්නට ඇද්ද? අපි අනුරාධපුර යුගයට ගමන් කරන ඔබත් එක්ක අද ලිවිසැරි ප්‍රේමයේදී සම්මානිත මහාචාර්ය ආනන්ද අබේසිරිවර්ධන මහත්මයා, ඒ වගේම මහාචාර්ය ප්‍රශාන්ති නාරංගොඩ මැතිණිය, ඒ වගේම සාහිත්‍යවේදී සුජිත් අක්කරවත්ත මහත්මයා එක්ක අපි සාකච්ඡා කරනවා. මම මහාචාර්යතුමන් වෙත යොමු වෙනවා. මහාචාර්යතුමනි, මේ අනුරාධපුරයේ දැන් සාහිත්‍ය ග්‍රන්ථ පිළිබඳව සාකච්ඡා කරද්දී අපි මොහොතකට ලෙන්ලිපි සහ සෙල්ලිපි යුගය ටිකක් එහාට දාලා කාව්‍ය ග්‍රන්ථත් අපි සඳහන් කරගෙනම මේ මුල් යුගවල තියෙන මුල් ග්‍රන්ථවලට ගමන් කරොත් අපිට මොන වගේ දේවල්ද හම්බෙන්නේ? සැබවින්ම අනුරාධපුර යුගයේ සාහිත්‍ය ගැන කතා කරනකොට විද්‍යමාන වචනේ හරි විද්‍යමාන සාහිත්‍ය හා අවිද්‍යමාන සාහිත්‍ය කියලා කොටස් දෙකකට වර්ගීකරණය කරගන්න ඕන. අවිද්‍යමාන සාහිත්‍ය කියලා කියන්නේ මුඛ පරම්පරාගතවත් අපේ ඔය මහා වංශ, දීපවංශ ආදී වංශ කතාවලිනුත් ඒවා පාලි භාෂාවෙන් ලියවිලා තියෙන්නේ. අර භාෂාව ගැන කතා කරනකොට පාලි භාෂාව ගැන මම සඳහන් කළේ නෑ. ඒ පාලි භාෂාවෙන් ඒවයි තියෙන ඕනතරම් තොරතුරු. ඊළඟට මුඛ පරම්පරාගතව තොරතුරු ඊටාම සුවිශාල වශයෙන් තියෙනවා. සැබවින්ම අනුරාධපුර යුගයේ දියුණු සාහිත්‍යයක්
පැවතියයි කියන එක ගැන විවාදාපන්න තත්ත්වයක් නැහැ. ඒක ඒ තරම්ම ස්ථිරයි. නමුත් අනුරාධපුර යුගයේ විද්‍යමාන සාහිත්‍ය හැටියට ගත්තම ඒකත් කොටස් දෙකකට බෙදන්න ඕන. එකක් තමයි සෙල්ලිපි. දෙවැන්න තමයි සීගිරිගේ. ඊළඟට ග්‍රන්ථත්‍රයක් තියෙනවා. ග්‍රන්ථ වශයෙන් ගත්තයින් පස්සේ ග්‍රන්ථ තුනක් තියෙනවා. ඒ තමයි දම්පියාටුවා ගැටපදය, සිකවළඳ හා සිකවළඳ විනිස, ඊළඟට සියබස් ලකර. මේ ග්‍රන්ථ තුනම මේ ග්‍රන්ථත්‍රයම එකක්වත් නිර්මාණාත්මක සාහිත්‍යයක් නෙවෙයි තියෙන්නේ. අනුරාධපුර යුගයේ අපිට එකම ග්‍රන්ථයක්වත් නැහැ නිර්මාණාත්මක ග්‍රන්ථයක්. රසවින්දනය සඳහා නෙවෙයි තියෙන්නේ. එතකොට මේ අපිට තියෙන පැරණිම ග්‍රන්ථය තමයි දම්පියා අටුවා ගැටපදය. හොඳයි දැන් අපි මේ අර විමර්ශනාත්මකව දම්පියා අටුවා ගැටපදය පිළිබඳව යම් අධ්‍යයනයක් කළොත් එහෙම එහි මොන වගේ කරුණු කාරණාද ඇතුළත් වෙන්නේ? අපි දම්පියා අටුවා ගැටපදය පිළිබඳව කතා කරමු. බොහොම වැදගත් ප්‍රශ්නයක්. දම්පියා අටුවා ගැටපදය කියන්නේ මේ අපි හඳුන්වන්නේ මේ ගැටපද ග්‍රන්ථය කියලා. ග්‍රන්ථිපද කියලා සංස්කෘතයෙන් කියන, ගණ්ඨිපද කියලා පාලියෙන් කියන, සිංහලෙන් කියන්නේ ගැටපද කියලා. ඔය දම්පියා අටුවා ගැටපදය කියන්නේ වෙන කිසිවක් නෙවෙයි. ත්‍රිපිටකයේ සූත්‍ර පිටකයට අයත් ග්‍රන්ථ පහක් තියෙනවා. දීඝනිකාය, මජ්ක්‍ධිම නිකාය, සංයුක්ත නිකාය, අංගුත්තර නිකාය, කුද්දක නිකාය කිය. ඔය කුද්දක නිකායේ තියෙන ග්‍රන්ථ 15ක්. ඒ ග්‍රන්ථ 15න් දෙවෙනි පොත තමයි ධම්මපදය. ධම්මපදය කියන්නේ ගාථා 323ක්, සමහර තැනකදී 324ක් හැටියට කියනවා. ගාථා එච්චර තියෙන වර්ග 26කින් යුක්ත ග්‍රන්ථයක්. එතකොට මේ අනුරාධපුර යුගයේදී මේ ජනතාවට ඕන කළා මේ දහම් කරුණු සිංහල භාෂාවෙන් තේරුම් ගැනීමට අවශ්‍යතාවක් ඇති වුණා. එතකොට ධම්මපදයේ සඳහා ලියපු අටුවාව තමයි ධම්මපදට්ඨ කතා කියන්නේ. ඒ ධම්මපදට්ඨ කතාව ලිව්වේ බුද්ධඝෝෂ හාමුදුරුවෝ ක්‍රිස්තු වර්ෂ 5 වෙනි සියවසේ මහානාම රජුගේ කාලේ ලංකාවට පැමිණලා ඒ අටුවාව ඒ අටුවාව ලිව්වා. පාලි භාෂාවෙන් තියෙන්නේ. ධම්මපදෙත් පාලියෙන් තියෙන්නේ. ධම්මපදට්ඨ කතාවක් තියෙන්නේ පාලියෙන්. ධම්මපදට්ඨ කතාව සාමාන්‍යයට තේරුම් ගැනීමට පහසු වන පරිදි අර පාලි ධම්මපදට්ඨ කතාවේ වචන තේරුම් කරමින් ලියපු අටුවාව තමයි දම්පියා අටුවාව කියන්නේ. මේක ලිව්වේ රජ කෙනෙක්. මට කියන්න පුළුවන් පාටේ දෙබිසෙවජා අබාසල මෙවන් කසු මහරජහු දහම්පියා අටුවාවට කළ සන්න සෙයින්. ඕක අටුවාවක් කියලා නෙවෙයි තියෙන්නේ, සන්නයක් කියලා තියෙන්නේ. අටුවා විවරුණ කියලාත් එක තැනක තියෙනවා. නමුත් ඕක අපිට සිංහල භාෂාවෙන් ඕක පැහැදිලි කරන ශ්‍රීමත් ඩී.බී. ජයතිලක මැතිතුමා ඕක සංස්කරණයක් කළා. ඒක තමයි මුල්ම සංස්කරණය. දම්පියා අටුවා ගැටපදය. ඒ සංස්කරණය කළාට පස්සේ එතුමා පොතට නම තෙව්වේ දම්පියා අටුවා ගැටපදය කියලා. ඕකේ කරන්නේ දම්පියා අටුවා ගැටපදයෙන් කරන මූලික කාර්යය තමයි, ප්‍රධානම දේ තමයි අර තේරුම් ගැනීමට අමාරු ගම්භීරාර්ථ ඇති වචන තෝරාගෙන ඒවාට අර්ථ සැපයීම. ඉතින් ඔබතුමා අපිට කියන්න පුළුවන් මේ ශ්‍රාවකයන්ට මේකේ මොනම් මට පාඩයක් දෙකක් කියන්න පුළුවන්. ඔන්න එක වචනයක් තෝරන හැටි බලන්න. සග්ග මග්ගේ. සග්ග මග්ගේ කියන්නේ පාලි. දන්සිල් සග් මග්ගේ. මොක්ඛ මග්ගේ. මොක්ඛ මග්ගේ. සමාධි ආදී මෝක්ෂ මාර්ගයේ. අතන සග්ගමග්ගය කිව්වේ ස්වර්ග මාර්ගයක් ලැබෙන්නේ අපිට දන් ආදිය පිළිගැන්වීමෙන් තමයි ඒ වගේ ප්‍රතිඵල ලැබෙන්නේ. දාන සීලාදී වශයෙන් මේ සීලාදී සමාධි වශයෙන් ගත්තයින් පස්සේ තමයි මෝක්ෂ මාර්ගය, නිවන් මාර්ගයක් අවබෝධ කරගන්න පුළුවන්. අනුපූර්ව ප්‍රතිපදාවක් මතනේ බුද්ධ ආගම කියන්නේ. දාන කතා, සීල කතා, සග්ග කතා, කාමානං ආදී නෙවෙයි, නෙක්ඛම්මේ ආනිසංසං කියලා ඔය විදිහටනේ කියන්නේ. අනුපූර්ව ප්‍රතිපදාවන්නේ තියෙන්නේ බුදුදහමේ. අර එතන පැහැදිලි කළේ එහෙමයි. සග්ග මග්ගේ, දාන සිල් සග් මග්ගේ, මොක්ඛ මග්ගේ, සීලාදී මොක්ඛ මග්ගේ. ඒ කියන්නේ සීල රැකීමෙන් තමයි මෝක්ෂ මාර්ගයක් ලබා ගන්න පුළුවන්.
එතෙන්ට එකතු කරනවා සමාධි කියන වචනය සීල ඊළඟට සමාධිය ආදී මොක්ඛ මග්ගික. ඔය තමයි එකතු කරන්නේ. දැන් අපි කියනවා පන්සල කියලා වචනය. අපි කියන්නේ දැන් පන්සල කියලානේ. ඒ දම්පියාටුවාගට පදේ ඕක විස්තර කරන්නේ පන්සල කියලා නෙවෙයි පන්හල් කියලා. පන්නසාලන් කියන්නේ මේ අතු සෙවිලි කරලා සකස් කරගත්තු ඔය තල් කොළ ආදී අපි නම් පිදුරුවේම වලින් පොල්ලත් වේමත් බඳලා දාග. එහෙම එකක් කියන්නේ. මේක තෝරන හැටි බලන්නකෝ මේ පන්නසාලන් කියන්නේ මේ උලුචියන් තනසියන් හොතුත් පන්හල් ආරෙන් කළ සෙනසුන් පන්හල් නම්බේ. ඔය දම්පියාටුවාගට පදේ මෙන්න විදිය මම ඔය කිව්වේ. උළුසියන් හොතුත් කියන්නේ මේ උළු විශේෂයක් හැටියට දන්නවනේ කවුරුත් උළු කියන්නේ උළු ඒවා. තනසියන් හොතුත් කියලා කියන්නේ තෘණ විශේෂයක්. ඔය තල් කොළ වගේ ඒ වගේ පොල්ලතු වගේ දේවල් ඒවා අන්න ඒවා සෙවිලි කරලා හදාගත්තු එක තමයි පන්සල් කියලා කියන්නේ. පන්සල කියලා අපි දැන් කිව්වට ඒ කාලේ කිව්වේ පන්හල් කියලා. පන්නසාලන්. ඔය විදියට අර දම්පියාටුවාගට පදේ පාලි දම්පියාටුවාගට පදේ තියෙන ගම්බීරාර්ථ ඇති වචන අපිට ගම්බීර නොවුනට ගම්බීරයිනේ නේද? ඒ වගේ වචන තෝරගෙන ඒවා සරල බසින් ওই විදිහට විස්තර කරන එක තමයි දම්පියාටුවාගට පදේ. ඉතින් ඕක ඔහි කතුවරයා ගැන පොඩ්ඩක් කියන්න ඕන. කතුවරයා සඳහන් වෙන්නේ දෙබිසෙවජ අබාසලමෙවන් කසු මහරජහු දහම්පියා අටුවාවට කළ සන්න සෙයින් ග්‍රන්ථාව සානේ තියෙන පාඩුවේ මම කිව්වේ. තේරෙන්නේ නැහැ නේද කාටවත්? දෙබිසෙවද කියන්නේ දෙවරක් අභිෂේක කළ බිසෝගෙන් උපාන්. ජා කියන්නේ ජාත උත්පත්තිය තිය. දෙවරක් අභිෂේක කළ බිසෝගෙන් උපන් අබය ශිලාමේඝ වර්ණ මහා කාශ්‍යප රජු විසින් මේ සන්නේ ලියන ලදී කියලා තමයි ඔය කියලා තියෙන්නේ. ඒක රජුරෝ තමයි ලියලා තියෙන්නේ බොහොම පැහැදිලිවම. මහා වංශයට ගියායින් පස්සේ මහා වංශයෝක සත්‍යයක් බව තේරෙනවා. ද්වායාභිෂේකා සංජාතා කියලා පාලියෙන් තියෙනවා. ඔය රජුරෝ ගැන කියනවා ද්වායාභිෂේකා කියන්නේ දෙවරස් මේ අභිෂේක කළ බිසෝගෙන් උපන් කියන එකයි එතන ඒ කියන්නේ. ඒක මහා වංශයටත් ගැලපෙනවා එතන. ඉතින් අත වශයෙන්ම කියනවා නම් දම්පියාටුවාග පදයෙන් අපිට ඉගෙන ගන්න තියෙන කාරණා ප්‍රධාන දෙකක් තියෙනවා. එකක් තමයි සිංහල භාෂාවේ පරිණාමය පිළිබඳ ඉගෙන ගැනීම. දෙවැනි කාරණේ තමයි මේ අර්ථ වර්ණනා ක්‍රමය පිළිබඳ. මේ ගම්භීරාර්ථ වලට අර්ථ වර්ණනා ක්‍රමය පිළිබඳ ඉගෙන ගන්න ඊටාම වැදගත් ශ්‍රේෂ්ඨ ග්‍රන්ථයක් හැටියට අපේ මුල්ම ගද්‍ය ග්‍රන්ථය හැටියට සලකන්නේ දම්පියාටුවාගට පද. ඒකේ භාෂාව එතකොට වාග්වේදියෙකුට ඒ භාෂාව පිළිබඳ භාෂාව සිංහල භාෂාව පරිණාම වෙන්නේ කොහොමද කියලා අධ්‍යයනයට මේක ඊටාම වැදගත් ග්‍රන්ථයක්. හොඳයි දැන් අද තව එක වචනයක් කියනවා මේ ග්‍රන්ථයේ සම්පූර්ණයෙන්ම තියෙන්නේ පාලි භාෂාවේ ආභාෂය තමයි තියෙන්නේ. සංස්කෘත භාෂාවේ බොහොම කලාතුරකින් සංස්කෘත වචන තියෙන්නේ. නමුත් පාලි වචන තමයි තියෙන්නේ. හොඳයි දැන් මේක මේ කෝෂ ග්‍රන්ථයක් කියලා කියනවා මහාචාර්යතුමිය. දැන් තවත් තැනක සඳහන් වෙනවා මේ පස්වන කාශ්‍යප දැන් කසුප් රජතුමා කියලා කිව්ව සමහර තැන්වල එහෙමත් සඳහන් වෙනවා. කාශ්‍යප රජුරු විසින් කරපු කෝෂ ග්‍රන්ථයක් ව්‍යාඛ්‍යානයක් කියලා සමහර තැන්වල තියෙනවා. එතකොට මේ ව්‍යාඛ්‍යාවක් කියන වචනයෙන් සහ මේ කෝෂ අර්ථ විවරණ මේ අදහස් වලින් ගත්තයින් පස්සේ අර දුරාවබෝධ වචන සුබෝධ වචන බවට පත් කිරීමද මෙහි අරමුණ බවට පත් වුනේ. ව්‍යාඛ්‍යාන සාහිත්‍යය මම හිතන්නේ අනුරාධපුර යුගයේ ආවේනික වෙච්ච සාහිත්‍යයක්. මම මට වඩා අපේ මහාචාර්යතුමා ඒ පිළිබඳව දන්නවා. නමුත් මේවා හැම එකක්ම කෝෂ්ඨාගාර සාහිත්‍යයක් කියලා කියවීම නිවැරදියි. මොකද මේ ව්‍යාඛ්‍යාන සාහිත්‍ය ගැටපද විවරණ අටුවා ටීකා ටිප්පණි ආදී වශයෙන් ගැනෙන සියලුම සාහිත්‍ය ග්‍රන්ථවල දක්නට ලැබෙනවා අර පාලි භාෂාවෙන් ලියන ලද මුල් ග්‍රන්ථයට ලිහිල් විවරණයක් සපයන්න ගනිපු උත්සාහය. ඇයි ඒ විදග්ධ සමාජයට තමයි අර මූලාශ්‍ර ග්‍රන්ථ ලියවුනේ බොහෝ වෙලාවට. දැන් මහා වංශය ගත්තත් දීප වංශය සමන්ත පාසාදිකාව තූප වංශය වැනි ග්‍රන්ථ ගත්තාම මේ හැම එකම මුල් පාලියෙන් ලියවුණු බොහොම විදග්ධ ග්‍රන්ථ. නමුත් වංශත්තපක හසිනිය ඊපස්සේ ඔය විවරණ ග්‍රන්ථ දම්පියාටුවා ගැටපද විවරණ සාහිත්‍ය මේ හැම එකක්ම අර කියන මුල් ග්‍රන්ථවලට ලිහිල් බසින්
සාමාන්‍ය ජනතාවට කියවා තේරුම් ගැනීමට හැකියාව ලැබෙන පරිදි ලියූ ග්‍රන්ථාවලිය. එතකොට ඒවායෙහි තිබෙනවා යම්කිසි ආකාරයකට සාහිත්‍ය පෝෂණය වගේම එනායින් වැඩි දියුණු වන අනෙකුත් දේවල් පිළිබඳවත් අපිට දැනුම පෝෂණය වෙනවා. විශේෂයෙන්ම ඔය කලාව පිළිබඳව ගැන කතා කරනකොට මං හිතන්නේ මේ ශ්‍රී ලංකාවට ආවේනික වූ සංස්කෘතියක් පිළිබඳව හදාරන ඕනෑම කෙනෙකුට මං හිතන්නේ මේ මූල ග්‍රන්ථ වගේම ඒ ව්‍යාඛ්‍යාන ඒ විවරණ සියලුම ග්‍රන්ථවලින් ලැබෙන ආලෝකය ඊටාම අතිමහත්. ඒ විතරක් නෙමෙයි. දැන් ශිලාලේඛන ගැන අපි කතා කරුවා. මෙතුමා කිව්වා අනුරාධපුර යුගයට අයත් ශිලාලේඛන අපිට හම්බ වෙනවා සිතුල්පව්වේ. යාපනයේ, නාගදීපයේ මේ හැමතැනින්ම හම්බ වෙනවා. ඒ විතරක් නෙමෙයි අපි අමතක කරන දෙයක් තිබෙනවා. මේ ලංකා ද්වීපයෙන් එතරත් ශ්‍රී ලංකාව පිළිබඳව ලියවෙන ශිලාලේඛන අපිට හම්බ වෙනවා. ඊටාම ප්‍රබල සාහිත්‍යයක් විතර තිබෙන්නේ. හොඳම උදාහරණය තමයි නාගාර්ජුන කුණ්ඩේ සීහල විහාරාරාමයෙන් හම්බ වෙන අපිට චේතියගර ශිලාලේඛනය. ක්‍රිස්තු වර්ෂයෙන් 2 වෙනි සියවසට අයත් ඊටම බොහොම ප්‍රකට ශිලාලේඛනයක්. මේ චේතියගර ශිලාලේඛනයෙන් කියවෙන්නේ ශ්‍රී ලංකාවෙන් ගියපු භික්ෂුන් වහන්සේලා 509 නාගාර්ජුන කුණ්ඩයේ සීහල විහාරාරාමයේ සිට ඉන්දියාවේ දමිළ, පල්ලූරු, කාශ්මීර, ගාන්ධාර ඇතුළු යෝනක පුරවරය සහ තම්බපන්නේ දේශයේ බෞද්ධාගම ප්‍රචලිත කිරීම සඳහා කැප වුණු තම්බපන්නියෙන් පැමිණි භික්ෂූන් වහන්සේලාට ප්‍රණාමය පුද කරනුවස් බුද්ධාම්කා කියන උපාසිකාව විසින් සංඝාරා පූජා කරන ලද සංඝාරාමයයි මේ සීහලාරාමය කියලා. එතකොට අපිට අවබෝධ වෙන්නට ඕනේ මේ අනුරාධපුර යුගයේ සාහිත්‍යයෙන් ශ්‍රී ලංකාවේ අපි කරන ලද සේවය පිළිබඳව ලැබෙන ආලෝකය මේ දේශයේ පමණක් නෙමෙයි මේන් එතරත් ඒක ඒ ආකාරයටම ප්‍රචලිත වෙලා තිබෙනවා. ඒ වගේම තමයි ඉන්දුනීසියාවෙන් හම්බ වෙනවා රතුබොක කියන ප්‍රදේශයෙන් ජාවාහි ඒ ශිලාලේඛනය. අභයගිරියට සමාන ආරාමයක් රතුබොක කියන ප්‍රදේශයේහි ස්ථාපිත කරලා ජාවා සහ සුමාත්‍රා කියන දේශාන්තරයන්ට බුද්ධාගම ප්‍රචලිත කරවීම සඳහා ශ්‍රී ලාංකික භික්ෂුන් වහන්සේලා වැඩම කෙරුවා කියලා. ඒතර ඔවුන් විසින් මේ දෙන ලද සාහිත්‍ය පෝෂණය මං හිතන්නේ ශ්‍රී ලංකාවේ අනුරාධපුර යුගයේ මේ පෝෂණය වූ සාහිත්‍ය අපිට දෙස් දෙනවා ශ්‍රී ලංකාවේ පමණක් නෙමෙයි ශ්‍රී ලංකාවෙන් එතරත් අපේ සාහිත්‍ය යම්කිසි සේවයක් ඉෂ්ට කිරුවාය කියන එක. ප්‍රබල දැවැන්ත සේවයක් ඉෂ්ට කළා. ඇත්තටම දැන් මහාචාර්යතුමන් සහ මහාචාර්යතුමිය මතු කරලා දෙන අදහස් එක්ක සුජිත් අක්කරවත්ත මහත්මයා ගාවට මම එනවා. දැන් අර අටුවාවල තියෙන වචන පද දුරාවබෝධයෙන් සුඛාවබෝධයට අරගෙන ඒම සඳහා තමයි අපිට පැහැදිලි වෙන විදියට දැන් දම්පිය අටුවාගට පදේ වගේ ග්‍රන්ථ බිහි වෙන්නේ. දැන් එහෙම බැලුවයින් පස්සේ මේ මෝක්ෂය සහ සාරාර්ථය හොයාගෙන යන සමාජයක් අරමුණු කරගෙන තමයි මුල්ම සාහිත්‍ය නිර්මාණ බිහි වෙලා තියෙන්නේ. ඒ කියන්නේ ප්‍රඥා සම්පන්න සමාජයක අරමුණ අනුරාධපුරයේ සාහිත්‍යකරුවාට තිබුණු බව පැහැදිලි කරගන්න අපි කොහොමද මේ පාලි ඒ වගේම මේ ගැටපද විවරණ මේ ආදී ග්‍රන්ථ යොදාගන්නේ? දැන් මේ අපේ මහාචාර්ය නාරංගොඩ මැතිණියත් අවධාරණය කළ අපේ ආනන්ද අබේසිරිවර්ධන මහාචාර්යතුමත් අවරෝධනය කරා අපේ මේ ග්‍රන්ථාවතියේ පැතුරුණු පැති ගැන. දැන් සමා වෙන්න මෙහෙම කිව්වම විවාද සම්පන්න එක පැත්තකින් හැබැයි මගේ දැකීමක් තියෙන එක දෙයක් දැන් මේ නිවන අරමුණු කරගත්ත සමාජයක් සඳහා ප්‍රමුඛ එක පවත්වන මෙතුමියත් පැහැදිලිව අපේ රාජ්‍ය පාලමේ නූතන කෙනා නෙවෙයි අතීත කෙනා ඊටාම තුල්ලේබර සමාජයක්
රාගයක් තියෙන, කාමයක් තියෙන, දැනුමක් තියෙන, නිවනක් තියෙන සමාජයක්. ඒ නිසා තමයි ඒක සුපෝෂිත වෙන්නේ. මොකද අපි හැඳින් වලට ඉඩක් ලැබෙනවා. අන්තයකට ගියෝතින් අපි නිවන තමයි අපේ මූලික අරමුණ මේ රාජ්‍යය. මේ රාජ්‍ය නිවන අරමුණ. හැබැයි අපිට තිබුණා අනාගත බුදුනොත් බුදු වෙනකන් ලක් රාජ්‍ය සොට්ටා ගැනීමේ ලෞකික සීනයක්. මේ අපිට තියෙන හැම සීනයක් තාමත් තියෙනවා. අපි ඊළඟ බුදුන්ටත් බණ කියන්න නිවන් දකපු වර්ගයක් බිහි කරන්න අපි ප්‍රාර්ථනා කරගෙන ඉන්නේ. අපේ මනුෂ්‍ය වර්ගයේ හින්දා මේ දෙක හරියට අපේ ජාතික චින්තාවට බද්ධ කරගත්ත ශිල්පිය තිබුණා. අනිත් එක තමයි මතක තියාගන්න අපි කිව්වගේ මේ බැටපද සන්නස් අපේ ඔක්කොම සෙල්ලිපි මේ සියල්ල ඇතුළේ විවිධ සාහිත්‍ය දෙන මේ නිවන අරමුණු කරගෙනම ලියපු ගැටපද ඇතුළේ සන්නස් ඇතුළේ අටුවා ඇතුළේ විනයාකට ඇතුළේ තමයි ලෞකික කතා ටික සියල්ල තියෙන්නේ. අපේ දහිර වනචරයෝ දඩබ්බරයෝ මිනිමරුවෝ අමුතු ආල කතා ප්‍රේම කතා සියල්ල දන්න වජිර පුදුමයි. මේ ගොඩක් අය මැතිනි ඔබතුමත් අහලාදී අපේ ලෞකික සාහිත්‍යයක් නැහැ නේද? වෙනම නව කතා නැහැ. මේ ආගමික පොත් විතරයි නේද තියෙන්නේ කියලා සර් කියනෝනේ අපිට. නෑ වජිර අපේ විශ්මය තමයි ලෞතුරු නිවන සඳහාම ඉලක්ක කරපු පොත ඇතුළේම තමයි මේ ලෞකික විනය සුහාර්ෂය පිටකය ගත්තොත් මම හිතන්නේ භික්ෂු විනය කියලා කියන්නේ මම හිතන්නේ අපි ඔක්කොම අදාළ විනය. අපි ඔක්කොම අදාළයි. ඒ ඇතුලේ අරව ටිකක් තියෙන නව කතාවෙන් වෙන ප්‍රේම රසය, කාම රසය, ආල රසය, ත්‍රාසය, නවලු රසයම නමයම හොඳට එන විදිහට මේක කරා. එහෙනම් අපිට වෙන පෘථුල අවබෝධයකින් ජීවිතයේ දුටපු යතිවරු. පෘථුලව ජීවිතයේ වින්දනාත්මකව තේරුම් ගත්ත ගිහි සාහිත්‍යදරයෝ තමයි මේ සාහිත්‍යමය අධ්‍යාපනය මෙහෙवला දෙන. ඒක තමයි අර ඇටිඋන්නේ රන්මසු වෙනට යන්නකෝ. අද අපි මේ කියන බාත් මසාජින් සම්බාන මේ සියල්ලම කිස්තු පූර්ව යුගයේම අපි අත්පත් කර අපේ කර්මය අපේ කවුරුවත් එතෙන්ට වැඩිය යවෙන්නේ නැහැ. අපේ කර්මය අපි මේ අටපස්ථානේ බලලා සිල් අරගෙන ඉන්න තමයි බලන්නේ අපේ ලෞකික රාජධානිය. කොයිතරම් විශිෂ්ටද? අපේ රූපවල තියෙන ස්ත්‍රී හැඟීම් පුරුෂ හැඟීම් ජනනය කරන මේ සමබර මූර්තිය බුදු සිරුරෙත් අපි පෙන්වුවේ සමාධිය තරන්නේ මහා පුරුෂත්වය. ඒ කියන්නේ අර සේකරයන්නේ ඉහළ නිල්වන් අහස විනිවිද නැගින ඔබගේ යෝධ බුදු බඳ. යෝධය බුදුන් ඇතුළේ ඉන්න යෝධය පෙන්වුවා ඔබ ඇතුළේ. කියන්නේ ලෞකිකත්වයත් ඊටාම අපූර්වට කරලා ඊළඟට මට වචනයක් දෙන්න මට කියන්න ඕන අපි තුල මොහොනා. මතක දැන් දේවසාර භික්ෂුව තමයි චීනෙට බුදුදහම අරන් යන්නේ. චීනය දක්වා මේ සාහිත්‍ය ගෙනිච්චා. මෙතුමිය දැන් කිව්ව නාගාර්ජුන කියන්නේ සීමිත තරම් නෙවෙයිනේ. ඒ විතරක් නෙමෙයි. බුද්ධ ප්‍රතිමාවකුත් ගෙනිච්චා. බෞද්ධ ආගමත් ක්‍රිස්තු වර්ෂ 4 වෙනි සියවසේදී තනන කියන ශිල්පිය තමයි ගෙනිච්චේ. ශිල්පියක් ජීයා. නම චීනෙත් ඊටාම ගෞරව පාහින් භික්ෂුව මේ මහා කුණාටු මැද්දේ අනුරාධපුර කියන අර දැනුමේ නගරේ හොයාගෙන ආවේ. චීනි ඇතිතරම් සල්ලි තිබුණා, භාණ්ඩ තිබුණා, මෙච්චර පොත් තිබුණ නුවරක් ලෝකේ කොහෙවත් තිබුණේ නැහැ. ඒ මහා විහාරයේ අබේගියයි ජේතවනයි තරඟෙට ලියනවා. තරඟෙට දර්ශන, තරඟෙට රසවාද, තරඟෙට භාෂා අධ්‍යයනය, තරඟෙට නිවන්ගාමින් බිහි කරනවා. ඒක පුදුම සමාජයක්. ඊයක තමයි මේ කවුරුත් අමතක කරන වැදගත් දෙයක් තියෙනවා. ග්‍රීකයෝ සහ යවනයෝ හා රෝමනෝ එක් අපේ තිබුණු බැඳීම. විශේෂයෙන් මතක තියාගන්න පණ්ඩුකාභය රජතුමා අනුරාධපුර රාජධානිය ඇති කරාම අපේ මහාවංශයේ දීපවංශයේ මේක මොග්ගල්ලාන මහාවංශය කියලා අපේ වෙනම මහාවංශයක් තියෙනවා කාම්බෝජේ තියෙන එකකින් අපිට හම්බෙච්ච එක මේ මහාවංශේ නැති තොරතුරු ටික ඒකෙත් තියෙනවා ග්‍රීකයන්ගේ නගර සභාවක් අපේ රටේ තිබුණා. ඒකට ඉවෙන් යවන නගර වත්තු කියලා. ඇයි මහා තූප වන්දනාවට දුටුගැමුණු රජුරෝ යෝනකපුරයෙන් ගෙන්නනවා නියෝජිතයෝ 30000ක්. ඒ කියන්නේ අපිට තිබුණු තානාපති සමනතා පිටිබඳව ලැබෙන හොඳම නිදර්ශන ඒවා. විතර නෙවෙයි සාහිත්‍යයක්. ඒක සාහිත්‍යයක්. ඒ සාහිත්‍ය රසලෝලත්වයෙන් තමයි මේ එන්නේ. ජේතවනාරාමයෙන්, වාලුකාරාමයෙන්, ഘോഷිතාරාමයෙන් මෙච්චර භික්ෂූන් වහන්සේ ප්‍රමාණයක් මේ මහා තූපයේ ධාතු තැන්පත් කිරීමේ උත්සවයට වැඩම කෙරුවා. ඒ වගේම තමයි දිව්‍යාංගනාවන්සේ සම වූ රූප සෝභාවෙන් යුක්ත වූ නලගණන්ගෙන් යුක්ත වූ නර්තනාදියෙන් යුක්ත වූ අලංකාර උත්සව මාලාවක් පැවැත්වුවා. මේ තමයි අනුරාධපුරයේ සාහිත්‍යය. ජේසුස් වහන්සේ ඉපදෙන්නත් පෙර මේ. ඊළඟ ග්‍රීකයන් සඳහා මේ වචනම තියෙන්නේ අනුරාධපුර නගර සභාවේ වෙනම නගර සභාවක් තියෙන ස්පෙෂල් එක. ඒකට කියන්නේ යවන නගර වත්තු.
යවනයෝ කියන්නේ ග්‍රීකයෝ. එන ග්‍රීක සංගීත ග්‍රීෂ භාෂාව ඇතැන්ස් ඔය ඔක්කොම අපේ පෞර රාජ්‍යයි ඇතැන්ස් ග්‍රීකයන්ගේ පෞර රාජ්‍යයි සිංහලයන්ගේ පඩ්ඩුකාබේ ග්‍රාම රාජ්‍යය ඉතාම සමීප දේශපාලනික ආකෘති දෙක. එකින් එකට වෙනස්. හැබැයි වෙනම අනන්‍යතාවය මේ අතර තිබුණු භාෂා ගනුදෙනු සාහිත්‍ය ගනුදෙනු. අපි ඔය ග්‍රාම රාජ්‍ය කියන එක මං හිතන්නේ විස්තර විග්‍රහ කරන්නට ඕනේ පුර රාජ්‍ය කියලා ඇත්තටම. මොකද සිටි ස්ටේට්ස් කියන සංකල්පය තමයි අපිට තිබුණේ. දැන් ඔබතුමා කිව්වා මේ අනුරාධපුර නගරයට තිබුණ නගර 27ක්. නගර ගුත්තිකවරු හිටියා. සිටි කියන එක තමයි. නගර ඒ හැම නගරයකටම හිටියා නායකයෙක්. පුරය කියන වචනේ. පුරය. එතකොට ඒ අනුරාධ ග්‍රාමය කියලා කියන්නේ එකක්. ඒ අතර වාරේදී ඔය මල්වතු ඔය දෙපස වැඩුණු නාගරික සංස්කෘතිය පිළිබඳව අපිට ලැබෙන සාහිත්‍ය පුර වර්ණනා මම හිතන්නේ එකින් එකට අරගෙන බැලුවොත් එහෙම ඒ සාහිත්‍ය ඊටාම අලංකාරයි. අපිට අද දනවන්නේ ග්‍රාම කියවම පිටිසර කියන අදහස නෑ. එදා ග්‍රාම කියන්නේ පුර සිටි ඇන් සිටි එක්සෙට්. දැන් පුර රාජ්‍ය දැන් ඔබතුමා පුර තමයි අනුරාධපුර වෙන්නේ. ඔව් එතකොට පුර රාජ්‍ය අපි හිතමු දැන් ඔය ග්‍රාම රාජ්‍ය කියලා විස්තර කරන්නේ අපි හිතමු පුර රාජ්‍ය. එතකොට දැන් ඔය පංචායත් ක්‍රමය මේ වගේ දේවල් දැන් ඔබතුමන් කියපු ග්‍රීක සාහිත්‍ය ග්‍රීක රාජ්‍ය පිළිබඳව මේ තිබුණු සම්බන්ධතා මේ සාහිත්‍යාත්මකව ගැට ගන්න තැනකට ඔබ අරන් ආවා. මම කැමතියි. ගැට ගන්න තැන තමයි දැන් හොඳටම පේනවා බාතිකාභය රජුරුවන්ගේ කාලේ මේ කිස්තුපු මේ අපි නේ 22 කිස්තුපුර 22 ඒකේ ජේසුස් වහන්සේ ඉපදෙන්න අවුරුදු 22කට වගේ විතර ඉස්සෙල්ලා කාලේ හරි විශේෂ සිදුවීමක් වෙනවා. බාතිකාභය රජුරවන්ට අපි දන්න ජනප්‍රියක තමයි අර මල්ලි ඉඳලා මහා සෑයට පූජාවක් කරන්න උඩින් වතුර වෙනවා. මේක අපි අහලා දෙන හැබැයි මේකේ අටකතාවේ ඊටාම වැදගත් තියෙන අපේ කඹුරුපිටිය වනරත්න මහානායක හම් වෙලාවේ සිහිපත් කරන්න උන්වහන්සේ මේක හොයාගත්තේ මේ පිළිබඳ සෙල්ලිපිය හම්බුණා ඊජිප්තුවේ තිබිලා. ඊජිප්තුවේ මේ සෙල්ලිපිය හම්බුණාට මේක කාටවත් කියවන්න බැරි වෙලා තියෙනවා. මොකද මේකේ නාගාක්ෂර ප්‍රශ්නයක් තියලා කොහොම හරි දැන් ඒක නූතන ඔක්කොම පිළිගන්නවා. ඇනිලස් ප්ලෝකොන්ස් කියලා ග්‍රීක රෝම ජාතිකයෙක් අපේ රටේ රජුරුවන්ගේ හිත මිතුරෙක් කියලා රාජසේවයේ හිටියා. ඔහු තමයි මේ දෙක අතර පාලමැද්දි කරේ. මට ඒක නෙමෙයි කියන්න ඕන. ඒ වෙලාවේ තියෙන වචනයක් මේ නාවුටුන්නි නාගමලිත කියලා පිරිමි ළමයෙක් ගැන සඳහනක් අපේ නාවුටුන්නි සෙල්ලිපියේ මේක තියෙන්නේ. ඊළඟ මේ නාවුටුන්නි නාගසන්නාලියෝ කියලා. නැතිනිය. ඇත්තටම බුදුන් මම කියන මේ පරිශ්‍රණ ඉස්සරහට ගෙනියන්න මගේ අලුත් පොතේ මම මේ ලංකාවේ ස්ත්‍රී චරිත ගැන හොයාගෙන යන එකේදී මේක සෑහෙන කල් රත්නහාම පාදලා මේ කතන්දරේ නමුත් මේ නාගයන්ගේ බැඳීමත් එක්ක මේ නාග සන්නාලියෝ ගැන තියෙන පැටු කීමේදී කියන්නේ මොකද්ද කුවේණි රැජිනගේ සලු කලාව මේ පාරම්පරිකව අරන් ආපු අය තමයි මේ නාග සන්නාලියෝ ගැන කියන්නේ මේව කරන අය මේ නාග සන්නාලියෝ යනව නැවේ මේ රෝමෙට මේ කාර්ය සඳහා. එතකොට ඒගොල්ලන් ඉතා වැදගත් දෙයක් කරලා තියෙනවා. ඉතා පැහැදිලි මේක තියෙනවා. මේ යන ගමන් රජුරොන්ට කියලා සාහිත්‍ය පොත දෙපැත්තට හෝමාරු කරන් තියෙනවා. එතකොට අද අපිට විද්‍යාමාන නොවෙන්න පුළුවන්. හැබැයි අපේ රූප කලාව ඇතුලේ ග්‍රීක මිනිස්සු අපි ළඟ ඉන්නවා. අපේ අංග ලක්ෂණ වල අපේ සංගීතේ නාදවල නම් වල ධ්වනියේ භාෂාවේ රිද්මේ හැඩ කලාවේ ග්‍රීසියට ගියත් අපිට ඒක පේනවා. ඊළඟට වෙනවා මේකේ කූටාප්‍රතිය තමයි සීගිරිය. විද්‍යාමාන වෙන්න ඕන නම් සාහිත්‍ය සීගිරි ගලේ පොත් 5000ක විතර සාහිත්‍යයක් තියෙනවා. කවි වලින් ලියලා මේ කූටප්‍රාප්තියට එන්නේ මේක තමයි. ඉතින් ඒ නිසා මේ නාගසන්නාලියෝන්ගේ හෝමාරුණු පතපොත මොකද්ද? මොනවද මේගොල්ලෝ එහාට ගෙනිච්චේ මෙහාට ගෙනාවේ? පරිවර්තන දෙයක් එදා නොවෙන්නේ නැද්ද? මෙච්චර බුදු පිළිම පරිවර්තනය කරගත්තු, සෙල්ලිපි පරිවර්තනය කරගත්තු ඊළඟ කුමරාදාස රජතුමා. සංස්කෘත භාෂාවෙන් මේ ලෝකේ බිහි කරපු විශිෂ්ට ග්‍රන්ථ අතර ලාංකික රජුරුවන්ගේ ජානකීහරණ මහා කාව්‍යය තියෙන. කියන්නේ අපේ භාෂාවක් නොවුණත් ಭಾರತೀයන්ගේ භාෂිනු නිර්මාණය කර සුවිශිෂ්ට මේ කාව්‍යයක් විදිහට අපි ජානකීහරණ මහා කාව්‍ය දකින්නේ මේ කුමාරදාස රජුරුව අපේ රටේ කිස්තුවද පස්වෙනි සියවසේ බිහි කරන්නේ. ඉතින් මේ කූටාප්‍රාප්ති තමයි සීගිරි ගලේ පෙන්වන්නේ. ඒ කියන්නේ අපි පෙන්නලා ගැහුව එක පැත්තක තනි ලෞකික බෞද්ධ දැක්මේ ශික්ෂිතත්වය මතම පිහිටවපු ලෞකික සාහිත්‍ය සිත්තම් ගෘහ කලා ජලනල උයන් මම්පෙත් ගණිත මිනිත තාක්ෂණ විද්‍යා සියල්ල සපිරි රාජධානියක් අපි
අනුරාධපුරයෙන් පොඩ්ඩක් එළියට ගිහිල්ලා ඒ යුගෙම හදලක් තියෙනවා. ඒකම තමයි අපි රීටිගරක් දකින්න. රීටිගල කියන්නේ ඊට పూర్වේ. ඊට పూర్වේ. ඒ කියන්නේ අපි අනුරාධපුරේ බිහි කරන්නත් ඉස්සෙල්ලා. කලාව, සංස්කෘතිය, දේශපාලනය මේ සියල්ලම තුලනය කරපු තැනක් තමයි රීටිගල කියලා කියන්නේ. ඇත්තටම රීටිගලයි සීගිරියයි එක අනිත් අතිනත බැඳ කලාවක එකට මුණ ගැසීමක්. ඒකට මුණ ගැසීමක් ඇත්තටම. මම දකින්නේ අනුරාධපුර රාජධානිය බිහි කරන්න පණ්ඩුකාභයට ගැන්වෙත් අපි දන්නෝනේ රීටිගල හිටපු පණ්ඩුකාචාර්යවරයානේ. මේ අපේ නිකේතනේ, මේ අපේ සරසාවිය, මේ අපේ තිබුණේ ශිල්ප ශාස්ත්‍ර කියලා දෙකක්. අපි අධිගමනයේ ශිල්ප විතරයි ශාස්ත්‍ර නෑනේ. ශිල්ප ශාස්ත්‍ර කේන්ද්‍රස්ථානේ, මේ කේන්ද්‍රස්ථානේ ලෝක කේන්ද්‍රස්ථානයක් වෙන්න ඕන. මොකද රෝමයේ ආසියාව අප්‍රිකාව සියල්ල මුණගැස්සපු අතීත සේදමාවතේ මැද අපි අපේ රටේ නවතන් ගන්න නැතුව කාටවත් යන්න බෑ. ඉතින් හැමෝගෙම බසත් එක්ක අපි මුහුණා. අපේ පොතුත් එහාට ගියා. එහෙ පොතුත් අපි මෙහාට ආවා. ඉතින් ඔය ගොඩක් අය නොදන්නට පයිතගරස්ලා මේ ඔක්කොම ඒ කාලෙම මෙහාට බැස්සා. ඒ පොතපත් ඇවිල්ලා ඉතින් අපි අදත් පේනවා. මොකද මට මේ ඉන්දියන් ලේඛකෙක් කියපෙරේදී තමයි වැදගත් තොරතුරක් කිව්වා. මේ නූතන මාක්ස්වාද, පශ්චාත් නූතනවාද, ලිබරල් වාද ඉන්දියාව අධ්‍යයනය කරන්නට අපේ රටේ අධ්‍යයනය වුණා. මේ මෑත කාලේ අපි ගත්තොත් ඩිජිටල් තාක්ෂණي ඉන්දියාවට ඉස්සෙල්ලා අපිනේ අධ්‍යයනය කරේ. ඇත්තට මොන වුණත් මොබයිල් ෆෝන් එක ඉස්සෙල්ලා අපේ රටේ නේ ඉන්දියාවටත් ඉස්සෙල්ලා. නරක හොඳ හෝ විවෘතාත්මක අපේ රටේ නේ ලෝක ප්‍රවණතාව වේලාසනින් ඉස්සර ඉඳලා අපිට ආවේ ඇයි මොන මම කියනත් කන්න බොන්න අඳින්න පළඳින්න අප්‍රිකාවේ ඉඳලා ආසියාවට යද්දි මෙච්චරයි තිබුණේ. ඒ රට සිවිල්. ඒ රටේ මිනිස්සු භාෂාව, කලාව, සාහිත්‍ය, නාට්‍ය දන්නවා. ඒ රටේ ස්ත්‍රීන් ගැන විශේෂයෙන් බලන ප්‍රමුඛ වාර්තාවේ තියෙන ඉච්චර මන බඳන ගැහැණු කොහෙවත් ඉඳලා නැහැ. මොකද අපේ ගැහැණු ආචාරශීලී, ලස්සන සරාගී තරක් නෙමෙයි. ආචාරශීලී, විනීතවත්. ඒකට සංවාදශීලී, සංග්‍රහශීලී. සංග්‍රහශීලී. ඒ සංග්‍රහශීලීත්වය මම හිතන්නේ ඒක ශ්‍රී ලංකාවේ ඉතිහාසයේ ඉඳලාම එනවා. අද අපි අනුරාධපුර යුගයේ සාහිත්‍ය පිළිබඳව සාකච්ඡා කරමින් ඉන්නේ කැලණි විශ්වවිද්‍යාලයේ සම්මානිත මහාචාර්ය ආනන්ද අබේසිරිවර්ධන මහත්මයා. ඒ වගේම කැලණි විශ්වවිද්‍යාලයේ මහාචාර්ය සාකලාපයේ සංස්කෘතික මධ්‍යස්ථානයේ අධ්‍යක්ෂ මහාචාර්ය ප්‍රශාන්ති නාරංගොඩ මැතිණිය. ඒ වගේම සාහිත්‍යවේදී, ඒ වගේම ඉතිහාසය පිළිබඳව ඉතාම වටින පරිශ්‍රණයක යෙදෙන සුජිත් අක්කරවත්ත මහත්මයා. මේ හැමදෙනාම එක්ක අපි අනුරාධපුර යුගයට එබිකම් කරමින් ඉන්නේ. මහාචාර්යතුමනි, මේ මට පොතක් පේනවා. මට අවසර දෙන්න ඒ පොත අරගෙන එන්න ඔබතුමන් ගාවට මේ සාකච්ඡාවේදී. එහි තියෙන්නේ සියබස් ලකර අර්ථදීපනය කියලා. සියබස් ලකර පිළිබඳව සරල සිංහලෙන් ලියවුණු අර්ථ විවරණයක්. ගුණවර්ධන. ඔව්. විශේෂ ඉන්දික සම්පත් ලියලා තියෙන්නේ. ඉතින් මම කැමති ඔබතුමන්ට ඒ පොත දෙන්න. දීලා මේ සියබස් ලකර ගැන අපි සාකච්ඡා කරොත් අපිට මොන වගේ තොරතුරුද දැන් විශේෂයෙන්ම මේ අපි ග්‍රන්ථ පිළිබඳව සාකච්ඡා කරද්දී ගද්‍ය පද්‍ය ග්‍රන්ථ පිළිබඳව කතා කරනවා. එතකොට මේ පැරණිම ග්‍රන්ථ හොයාගෙන යන අයට මේ සියබස් ලකර නම හමු වෙනවා. මම කැමති එතනින් ආරම්භයක් ගන්න. සියබස් ලකර අනුරාධපුර යුගයේ පද්‍යයෙන් රචනා වෙච්ච ග්‍රන්ථයක්. මේ ගැන සෑහෙන තරම් විස්තරයක් කරන්න අවශ්‍ය වෙනවා තේරුම් ගන්න. නමුත් අපිට ඒක ඊතරම් විස්තර කරන්න බැරි වේවි. මේ සියබස් ලකර රචනා කරලා තියෙන්නේ සේන කියන රජුරෝ විසින්. 4 වෙන සේන රජුරන් විසින්. එතකොට මේක මේ නිර්මාණාත්මක කෘතියක්වත් අර්ථ පැහැදිලි කරන කෘතියක්වත් නෙවෙයි. මේක සංස්කෘත අලංකාර ග්‍රන්ථයක් තියෙනවා කාව්‍ය ආදර්ශ කියලා. ඒ කාව්‍ය ආදර්ශය රචනා කළේ දණ්ඩින් කියන කාව්‍ය විචාරකයා. දණ්ඩින් කියන කාව්‍ය විචාරකයා විසින් රචනා කරන ලද කාව්‍ය ආදර්ශ කියන මේ සංස්කෘත අලංකාර ග්‍රන්ථයේ අනුවාදයක් තමයි සියබස් ලකර කියන්නේ. මුළුමනින්ම. නමුත් මේ අනුවාදයේ අන්තර්ගතය ගැන අපි කතා කරනකොට විශේෂ ලක්ෂණ කීපයක් කියන්න සිද්ධ වෙනවා. දණ්ඩින්ගේ කාව්‍ය ආදර්ශය ක්‍රිස්තු වර්ෂ 8 වෙනි සියවසේ රචනා කරපු අලංකාර ග්‍රන්ථයක්. ක්‍රිස්තු වර්ෂ 8 වෙනි සියවසේ ඒක මේ රචනා වෙනවත් සමගම දමිළ භාෂාවට වගේ භාෂාවලට පරිවර්තනය වුණා. නමුත් අපිට මේක ලැබෙන්නේ අනුරාධපුර යුගයේ 9 වෙනි සියවසේ අගභාගයේ හෝ 10 වෙනි සියවසේ මුල් භාගයේ ග්‍රන්ථයක් හැටියටයි මේක අපිට ලැබෙන්නේ. එතකොට 8 වෙනි සියවසේක අපි 9 10 වෙනකොටත් මෙහෙටත් ඇවිල්ලා ඉවරයි.
අපි ඊටාම සමීපව ඇසුරු කරපු ග්‍රන්ථයක් තමයි සංස්කෘත කාව්‍යාදර්ශය. සංස්කෘත කාව්‍යාදර්ශය ඒක ඒ තරම් සමීපව ඇසුරු කිරීමේ ප්‍රතිඵලයක් වශයෙන් මේ රජතුමන් විසින් මේ සියබස් ලකර සිංහලට පරිවර්තනය කරලා තියෙනවා. මේකේ අන්තර්ගතය ගැන කියන්නට කලින් මේ සියබස් ලකරේ තියෙන්නේ ගී 400යි. හරියට මහර්ෂියයි තියෙන්නේ. නමුත් දණ්ඩින්ගේ කාව්‍යාදර්ශයේ ශ්ලෝක තියෙනවා 660. මේ 660 ගී 400කට සංග්‍රහීත කරලා තමයි සිංහල සියබස් ලකර සකස් කරලා තියෙන්නේ. මේ පොතේ තියෙන දේවලුත් කාව්‍යාදර්ශයේ තියෙන දේවලුත් ඉතාම මැනවින් අපිට පුළුවන් අධ්‍යයනය කරන්න. මොකද චතුර්මුඛ මුඛාම්බෝජ වනහංස වදුර්මව මානසේ රමතාන් නිත්‍යං සර්ව ශුක්ලා සරස්වති. ඕම තමයි කාව්‍යාදර්ශයේ පටන් ගන්න. මේ සියවස් ලකර පටන් ගන්නේ මේ ඒ කියන ශ්ලෝකයට අදාළව නෙමෙයි මේක පටන් ගන්න. ඊට වඩා වෙනස් ගීයකින් තමයි පටන් ගන්න. මෙන්න මේ ගීයෙන් තමයි පටන් ගන්න. මේ සදවා මුවතඹර වෙනෙනද සිව්මුවා සරසව්‍ය හස සවුසුදු කිවිසිත් පුල් මදොල් විල්. අර සංස්කෘත ශ්ලෝකයම තමයි මේ සිංහලට පරිවර්තනය කරලා තියෙන්නේ. ඉතින් ඒ නිසා මේක ඍජු පරිවර්තනයක්. ඍජු පරිවර්තනයක් කියන්නේ සංස්කෘත පොතේ තියෙන කරුණුම ඒ විදියටම මේක ඇතුළේ. හැබැයි මේ කතුවරයා කිසියම් වෙනස්කම් වගේක් කරලා තියෙනවා. මේ සියබස් ලකර කතුවරයා රජුරෝ මේ වෙනස්කම් කරලා තියෙනවා. ඒ එක වෙනස්කමක් තමයි අපේ සිංහල කාව්‍ය සම්ප්‍රදායට සුදුසු පරිදි යම් වෙනස්කම් කිරීම. එකක් තමයි අපේ කාව්‍යයේ වස්තු විෂය මෙන්න මේ විදියට යොදාගන්නේ කියනවා. පෙදෙන් බුදුර් සිරිත බසින්වත් සිරිත. මේකේ තියෙන ගියේ මම කිව්වේ බුද්ධ චරිතය යොදාගන්නේ කියලා. හැබැයි සිංහල කවියෝ එක්කෙනෙක්වත් බුද්ධ චරිතය යොදාගත්තේ නැහැ. ඔවුන් යොදාගත්තේ ජාතක කතාවක්. බුදු සිරිත නෙවෙයි මේ ජාතක කතාවක් තමයි යොදාගත්තේ. අපේ මුල්ම මේ ග්‍රන්ථය ගත්තොත් මුවදෙව් දාවත මකාදේව ජාතකයේ තමයි. ඊළඟට සස ජාතකයේ ඊළඟට මහා කාව්‍යයක් වෙන කෞසල වෙන දඹදෙණියුගේ කුස ජාතකයේ යොදාගත්තා. නමුත් කියන්නේ පෙදෙන් බුදුර් සිරිත පෙදෙන් පද්‍යයෙන් බුද්ධ චරිතය යොදාගන්න. බුද්ධ චරිතය කියන්නේ බුදුන් වහන්සේගේ උත්පත්තිය, බුදුවීම, පරිනිර්වාණය කියන මේ 80 වර්ෂයක් පුරා ගත වෙච්ච කාලෙනේ යොදන්න ඕන ගෞතම බුදුන් වහන්සේගේ. ඒක නෙමෙයි. ඒක ගද්දීන් යොදාගත්ත. නමුත් පද්‍යයෙන් යොදාගත්තේ බුදු සිරිත නෙමෙයි බෝසත් සිරිත. බෝසත් සිරිත යොදාගෙන තමයි අර බෝසත් චරිත කතා කරන්නේ. අන්නේ ප්‍රඥප්තිය ඒ දේ මේක සිංහලට පරිවර්තනය කරපු රජතුමා කිව්වට ඉතින් ඒ නිසා සමහර විචාරකයෝ කියනවා බුදු සිරිතයි බෝසත් සිරිතයි කියන එක අවියෝජනීයයි වෙන් කරන්න පුළුවන් දෙයක් නෙවෙයි එකම දේ තමයි බුදු සිරිත බෝසත් සිරිත. ඒකේ සත්‍යයක් තියෙනවා. ඒ නිසා වෙන්නේ නැති හොඳම වස්තු විෂය ඒ කාලේ කවියන්ට උනේ මේ ජාතක කතාවක් වස්තු විෂය කරගෙන. ඒක තමයි සිද්ධ වුනේ. ඔන්න එක වෙනස්කමක්. ඊළඟට මේකේ එනවා මේකේ පරිච්ඡේද 3යි තියෙන්නේ. කාව්‍යාදර්ශයේ තියෙන්නේ පරිච්ඡේද 3යි. මේ සියබස් ලකරේ තියෙන්නේ පරිච්ඡේද 3යි. පරිච්ඡේද කියන එක අපිට පැහැදිලි. අපි ඉංග්‍රීසි භාෂාවෙන් chapter කියලා කියන්නේ අන්න ඒක පරිච්ඡේද 3යි. මූල පරිච්ඡේදයේ තියෙන්නේ කාව්‍යාදර්ශයේ තියෙන දේවල් මේකෙත් තියෙන. නමුත් වෙනස්කම් කරලා තියෙනවා. කාව්‍යාදර්ශයේ තියෙනවා දස ප්‍රාණ කියලා කාව්‍ය ගුණ 10ක්. ප්‍රාණ කියන්නේ ගුණ වලට පරයයයි. දස ප්‍රාණ කියලා තමයි දණ්ඩින් කාව්‍යාදර්ශයේ නම් කළා. අනිත් සෑම ආලංකාරිකයෙක්ම ಭಾರತೀಯ සෑම ආලංකාරිකයෙක්ම ගුණ කියලා කිව්වේ. ඒවා 10ක් තියෙනවා. නමුත් මේ සියබස් ලකර කතුවරයා ඒ 10න් 7යි කියන්නේ. 3ක් අතෑරිය. ඇයි? අපේ සිංහල භාෂාව කියන්නේ කාව්‍ය භාෂාවේ අකුරු 32යි නේ තියෙන්නේ. ඔබ එන්න කෝට්ටේ යුගයට එනකන් එකම පොතකවත් තියනවද කවි පොතක? සීගිරිගේ 685 එකම ගීයක පමණයි තියෙන්නේ මහා ප්‍රාණ දයන්න. එකම මහා ප්‍රාණාක්ෂරයක් නැහැ. එක ගීයක විතරක් තියෙනවා මහා ප්‍රාණාක්ෂර. ඒකත් වැරදීමකින් ගල් කොටපු ගලේ කොටපු කෙනා ලියුවද මන් දන්නේ නැහැ. ඒ අපි අර සිද්ධාර්ථ සංග්‍රහයේ තියෙන අකුරු 30යි
පනකුරු පසෙක්කද ලූගුරු වේ දසවේ ගතකුරුද වේ විස්සේ කොහරට යූ සියබස කියලා 30ක් තියෙනවා. ඒකට ඈ දෙකත් එකතු. ඈ දෙක සිංහල භාෂාවට එන්නේ ක්‍රිස්තු වර්ෂ 8 වෙනි සියවසේ. ඊට කලින් ඇයන්න කොහෙවත් නැහැ සිංහල භාෂාවේ. ක්‍රිස්තු වර්ෂ 8 වෙනි සියවසේ. ඉතින් ඒ දෙකයි අර 30යි 32කින් තමයි ඔක්කොම මූදේ උදාවත සසදාවත කෞසුලිමින ගුත්තිලය ඔය ඔක්කොම ලියලා තියෙන්නේ. සමහර මේ සංදේශ කාව්‍යවල තියෙනවා මහා ප්‍රාණ අකුරු කීපයක් යොදාගෙන ඒ ගද්දියෙන් කොටස් වල. නමුත් විද්‍යාචරණ නම් ලද කියලා වගේ ඔය බුදුගුණ අලංකාර එහෙම තියෙනවා පාලි වචන. නමුත් අපේ සිංහල භාෂාව මව්බස හැටියට සැලකුවේ කවියෝ අර අකුරු 32කින්. එතකොට ඒ නිසා ඒ අකුරු 32කින් අර දසප්‍රාණම කියන්න බෑ. මම කියන්නම්කෝ දසප්‍රාණ ශ්ලේෂ ප්‍රසාද සමතා මාධුර්යයන් සුකුමාරතා අර්ථ ව්‍යක්ති උදාරත්ව ඕජස් කාන්ති සමාදය. ශ්ලිෂ්ඨ ප්‍රසාද මාධුර්ය සුකුමාර අර්ථ උදාර ඕජස් කාන්ති සමාධි කියන ඔය 10. ඔය 10න් ප්‍රාණ 3ක් නැත්නම් කාව්‍ය ගුණ 3ක් මේකේ කියන්නේ නැහැ. ඒක හැබැයි ඒ සඳහන් කරලා තියෙනවා මේකයි නොකියන්න හේතුව. මොකද අපේ සිංහල භාෂාවෙන් අපේ කාව්‍ය භාෂාවේ මේ ගුණ මේ ප්‍රාණ 3 කියන්න බෑ. ඔන්න එක කරපු එක වෙනස්කම. ඕක තමයි පළවෙනි පරිච්ඡේදය. ඊළඟට මහා කාව්‍ය ලක්ෂණ කියනවා. මේ පළවෙනි පරිච්ඡේදය. ඔබ දන්නවා මහා කාව්‍යයක් කියලා කියන්නේ කිසියම් නීති මාලාවක් අනුව ග්‍රන්ථයක් රචනා කර මේ අක්‍රවත මහත්තයා වේතුකාර ජානකී හරණේ. ඒක හැබැයි සංස්කෘත භාෂාවෙන් ජානකී හරණේ ලියලා තියෙන්නේ කුමාරදාස රජුරෝ. ඒක මහා කාව්‍යයක්. අපේ තියෙන මහා කාව්‍ය දෙකයි. ඒ තමයි කෞසුලිමින හා කාව්‍යසේකරේ කෝට්ටේ යුගයේ ශ්‍රී රාහුල මාහිමියන් වහන්සේ විසින් රචනා කරන ලද කාව්‍යසේකරයයි. ඒ වුණාට මේ මහා කාව්‍ය දෙකෙනුත් අංග සම්පූර්ණ ඊටාම ප්‍රශස්ත විශිෂ්ට ගණයේ මහා කාව්‍ය තමයි කෞසුලිමින. අපේ ඕනෑම සංස්කෘත මහා කාව්‍යයක් එක්ක කරට කර තියන්න පුළුවන්. ඒ තරම් විශිෂ්ට ගණයේ මහා කාව්‍යයක් තමයි කෞසුලිමින. කාලිදාසගේ මේ රඝුවංශයේ කුමාර සම්භවයේ අපේ කුමාරදාසගේ ජානකී හරණේ වගේ මහා කාව්‍ය හා සමකක්ෂේලා සැලකිය යුතු මහා කාව්‍යයක් තමයි කෞසුලිමින. එතකොට මෙන්න මේ කියන ලක්ෂණය මේ පළවෙනි පරිච්ඡේදයෙන් මහා කාව්‍ය ලක්ෂණ සංස්කෘතයෙන් මට දිගටම කියන්න පුළුවන් වෙලාව යන නිසා එක ශ්ලෝකයක් විතරක් කියන්න. සර්ගමන්දෝ මහා කාව්‍ය උච්චතේ තස්ස ලක්ෂණං ආසීර්ණම ක්‍රියා වස්තු නිර්දේශෝ වාපි තන්මුඛ. ඔය තමයි මහා කාව්‍ය පටන් ගන්න කියලා තියෙන ඉතින්. ඒක මේකේ තියෙනවා සගසියෝ මහා කව් කියලා මේකේ සිංහලෙත් දාලා තියෙනවා ඒ මහා කාව්‍ය. ඔය පළවෙනි පරිච්ඡේදයේ තියෙන වැදගත්. දෙවෙනි පරිච්ඡේදයේ සම්පූර්ණයෙන්ම මේ පොතේ දණ්ඩින්ගේ කාව්‍ය ආදර්ශෙත් පොඩ්ඩක්වත් වෙනස් නොකර හරියටම 35 අලංකාරය අලංකාර 35 කියනවා. ඔන්න ඒ අලංකාර 35 තමයි දෙවෙනි පරිච්ඡේදයෙන් තියෙන්නේ. එතකොට දෙවෙනි පරිච්ඡේදය අලංකාර වලට විතරක් වෙන් කරලා තියෙනවා. මේ සියබස් ලගරෙත් එහෙමයි කාව්‍ය ආදර්ශෙත් එහෙමයි. මම ඒකයි කිව්වේ ඍජු පරිවර්තනය කියලා. තව පරිච්ඡේදයක් තියෙනවා තුන්වෙනි පරිච්ඡේදය. ඒක තියෙන්නේ කාව්‍ය දෝෂ. ඒ කාලේ මේ කාව්‍යයක් කියන එක අපිට මේ හිතූ හැටියෙම ලියන්න පුළුවන් දෙයක් නෙවෙයි. කාව්‍ය ගුණ වලින් සමන්විත අලංකාර වලින් පරිපූර්ණ දෝෂ කාව්‍ය දෝෂ වලින් විමුක්ත ග්‍රන්ථයක් තමයි කාව්‍යයක් වශයෙන් සැලකුවේ. ඒ නිසා මේ පැරණි සම්ප්‍රදාය අනුව තුන්වෙනි පරිච්ඡේදයේ මේකේ කාව්‍ය දෝෂ 10ක් නම් කළා අර කාව්‍ය ආදර්ශයට අනුගතව. හැබැයි එක දෝෂයක් අඩුවෙන් තියෙනවා. ඒකේ තියෙන්නේ 9යි. අර දණ්ඩින්ගේ කාව්‍ය ආදර්ශයේ 10ක් තියෙනවා. අපි උදාහරණයක් හැටියට කියනවා විරිත බින්දිනවා නම් භින්න වෘත්ත දෝෂය කියලා ඒකට කියන්නේ. විරිත හරියට ආරක්ෂා කරන්න ඕන. දැන් අපි දන්නවා අපේ සිංහල සාහිත්‍යයේ පොත් දෙකයි තියෙන්නේ එකම විරිතෙන් ලියපු. ඒ පොත් දෙක තමයි එකක් සැලලින් සංදේශය අනිත් එක සුභාසිතය. ඒකට කියන්නේ සමුද්‍රඝෝෂ විරිත කියලා. ඒ විරිත කොහේ හරි බින්දොත් එහෙම ඒක භින්න වෘත්ත දෝෂයක් වෙනවා. ඒ නිසා භින්න වෘත්ත දෝෂයෙන් විනිමුක්ත වෙන්න ඕන. ඒ කාව්‍ය එහෙම පොඩ්ඩක්වත් වරද්දන්න පුළුවන් කමක් නැහැ කාව්‍යයක් කිය. ඒ විදිහට මේ අපේ මේඝදූතේ මුල්ම දූත කාව්‍ය හැටියට ලෝකයේ තියෙන කාලිදාසගේ මේඝදූතේ මන්දා ක්‍රාන්තා කියන විරිතෙන් තමයි එකම විරිතෙන් ලියලා තියෙන්නේ. එහෙ ගොඩක් තියෙනවා සංස්කෘත සාහිත්‍යයේ අපේ තියෙන පොත් දෙකයි. සැලලින් සංදේශයේ සුභාසිතයයි සමුද්‍රඝෝෂය සුභාසිතය අලිගේවන්නගේ ගන්න. එතකොට ඔය තුන්වෙනි පරිච්ඡේදයේ සකස් වෙලා තියෙන කාව්‍ය දෝෂ ඒවා පිළිබඳව අනුප්‍රාසය යමකය එලිසම ආදී දේවල් විස්තර කරලා තියෙනවා.
අන්නේ විදියට තමයි මේ සියබස් එක. මේක නිර්මාණාත්මක කෘතියක් නෙවෙයිනේ දැන් පැහැදිලිනේ. එහෙනම් මොකද්ද මේක? මේක කාව්‍ය රචකයන්ට අනුගමනය කළ යුතු මේ අලංකාර, කාව්‍ය ප්‍රාණ, කාව්‍ය දෝෂ ආදී උපදෙස් දෙන ග්‍රන්ථයක් හැටියට මේක ඊටාම විශිෂ්ට ග්‍රන්ථයක් එක විදිහකට මේකේ. ඇත්තටම මේක ලියලා තියෙන්නේ ආකෘතියක් කියන්න ඕන. මේකේ ආකෘතිය ගී ආකෘතිය. ගී ආකෘතිය කියලා කියන්නේ සිංහලයේ තියෙනවා පද්‍ය බන්ධනයේදී ඡන්දස් ක්‍රමයක්. එකක් ගී විරිත අනිත් එක සිව්පද විරිත. එතකොට මේකේ ආකෘතිය ගී විරිත. එකම ගීයක්වත් නැහැ මේකේ මේ සිව්පදයක් හැටියට. සිව්පද තියෙනවා ගී අතර. ගී 16යිනේ තියෙන්නේ ඔක්කොම මුළු සිංහල සාහිත්‍යෙම ඒ තියෙනවා. නමුත් සිව්පද නෙවෙයි. ගී ආකෘතියෙන් ලියලා තියෙන කෞසලුමින නෝදේ උදාවත සසදාවත ගී. සීගිරිගේ සම්පූර්ණයෙන්ම ගී ආකෘතිය. ඒ සිව්පද 20යි තියෙන්නේ. 685න් සීගිරිගේ අතර සිව්පද 20ක් තියෙනවා. මම මේ සීගිරිගේ ගැන මේක ලියලා තියෙනවා. මට ඒ අවස්ථාවක් ආවොත් ඒ පැහැදිලි කරලා දෙන්න පුළුවන්. හොඳයි. දැන් අත්‍තරම දැන් සියබස් ලකර පිළිබඳව අපි කතා කරමින් පස්සේ මහාචාර්යතුමියනි දැන් පුරාණ ආර්ය භාෂාවන්ගේ බලපෑම කොහොමද අපේ භාෂාවට ලැබුණේ? දැන් ලෙන් ලිපි, සෙල් ලිපි යුගයට ගිහිල්ලා පුරාතන ඉන්දු ආර්ය යුගය, මධ්‍යතන ඉන්දු ආර්ය යුගය, නූතන ඉන්දු ආර්ය යුගය මේව පහු කරලා ගමන් කරමින් පස්සේ මේ භාෂාවේ වෙනස්කම් ඇතිවීමට සංස්කෘත භාෂාවේ බලපෑම අධ්‍යයනය කරන්න අපට මේ සියබස් ලකර උදව් කරගන්න පුළුවන්. සංස්කෘත භාෂාවට වඩා මං හිතන්නේ දේශීය භාෂාවක ආරගුණය හැරවුම් ලක්ෂ්‍යය තමයි මං හිතන්නේ මහාචාර්යතුමා මට උපදෙස් දෙනවා නම් සියබස් ලකරෙන් අපිට ලැබෙන්නේ. කාව්‍යයක් ලියනකොට එහිදී භාවිත කර යුතු සියලු ඡන්දස්, විරිත්, අලංකාර මොනවාද කියන එක පිළිබඳව ඉතාම හොඳ පැහැදිලි කිරීමක් සියබස් ලකරෙහි තිබෙන එක. කවි ලියන්න උගන්වපු පොතක් තමයි සියබස් ලකර. හැබැයි මෙතෙන්දී අපි සඳහන් කරන්නට ඕනේ ආසියාතික භාෂාවල තිබෙනවා ප්‍රධාන ප්‍රභේද දෙකක්. ප්‍රාකෘත සහ සංස්කෘත. ප්‍රාකෘත කියලා කිව්වේ මුල් භාෂා. සංස්කෘත කියලා කිව්වේ අපි පිරිපහදු වූ භාෂාවන්. දෙවියන්ගේ භාෂාව. සංස්කෘතක් නාම දෛවී වාක් කියලා තමයි කිව්වේ. එතකොට ඒ තත්වයේදී අපි පාලි භාෂාව ඉතා හොඳින්ම හසුරුවවා පැහැදිලිවම පේනවා. මාතලේ අලු විහාරයේදී ත්‍රිපිටකය ග්‍රන්ථාරූඪ කිරීම මගින්. මොකද මේ සීහල අට කතා තමයි අපි මේ පාලි භාෂාවෙන් ග්‍රන්ථාරූඪ කරන්නේ. කියන්නේ අපිට මුල් භාෂාව පිළිබඳව හොඳ අවබෝධයක් තිබුණු සාහිත්‍යයක් සමාජයක් තිබුණු බව ඒ පාලි ත්‍රිපිටකය ග්‍රන්ථාරූඪ කිරීමෙන්ම පැහැදිලි. ඒ තමයි අනුරාධපුර යුගයේ සාහිත්‍යය. දැනටත් ලෝකයේ තිබෙන පැරණිම භාෂාත්මක ග්‍රන්ථ සාහිත්‍ය ලංකාවේ මාතලේ අලු විහාරයෙන් හම්බෙන ඒ ත්‍රිපිටක ග්‍රන්ථ සාහිත්‍යය. එතකොට ඒයින් නොබ්බට ගියපු සුසාධිත කියලා කියන්න බෑ. නමුත් සංස්කෘත භාෂාවට බින්න වුණු සිංහල භාෂාවකට යන ගමන් මගේ එක සම්දිස්ථානයක් තමයි මේ සියබස් ලකර කියලා හඳුන්වන්නට පුළුවන් වෙන්නේ. මොකද මේ පාලි සංස්කෘත දැන් ජානකීහරණය ලියන්න කුමාරදාස රජුරවන්ට සංස්කෘත භාෂාව ඉගෙන ගන්න ඕන. එහෙම නැතුව ලියන්නට බෑ. ඒතකොට ඒ වගේම තමයි ඉන්දියාවෙන් ආවා බුද්ධඝෝෂ නාගර්ජුන වගේ භික්ෂුන් වහන්සේලා ලංකාවට ඇවිල්ලා තමයි පාලි භාෂාව ඉගෙන ගන්නේ. ඒතර ඉන්දියාවේ නොතිබුණු මුල් භාෂාවන් පිළිබඳව ඉතාම හොඳ තෝතැන්නක් ශ්‍රී ලංකාවේ භාෂා සාහිත්‍ය ඇතුළෙහි අපිට දකින්නට පුළුවන්. ඒතර මේ භාෂාව විදග්ධ ලෙස හැසිරවීම පිළිබඳව දෙන ඉතාම හොඳ උපදේශාත්මක ග්‍රන්ථයක් තමයි සියබස් ලකර. සීගිරියේ අපේ මහාචාර්යතුමා කිව්වා 685න් 4යි සිව්පද 20යි. එතකොට ඒ 20යි ලියවෙන්නේ සිව්පදවල. ඊටර ඒව ඔක්කොම සදස් නිසදස් ගණයට අයත් කාව්‍ය. එතකොට ඒවා ලියපු කවීන්ට තිබුණා සාමාන්‍ය ජනතාවට තිබුණා කොයි ආකාරයකද පද්‍ය රචනා කළ යුත්තේ කියන එක පිළිබඳව අවබෝධයක්. මම හිතන්නේ අනුරාධපුර යුගයේ සාහිත්‍යයෙන් තමයි එය පෝෂණය වුණේ. දැන් අර මේ පද්‍ය සාහිත්‍ය සහ මේ ගද්‍ය සාහිත්‍ය පිළිබඳව කතා කරන අනුරාධපුර යුගයේ ගද්‍ය සාහිත්‍යයටත් පුංචි එබිකමක් කරලා අපිට යන්න පුළුවන් විරාමයකට ඔබතුමත් එක්ක කතා කරලා. ඔව් මේ
අනුරාධපුරයේ ගද්‍ය සාහිත්‍ය විදියට අපේ විශේෂම මම කැමති ඔය අපේ අටුවාත් එක්ක බැඳුණු ගද්‍ය මේව සම්පූර්ණ මම නම් දකින්නේ අත්ත වශයෙන්ම ඔය නූතන නවකතා කෙටි කතා සහ අපි චම්පු කාව්‍ය මේ විදිහට ගණනය කරගන්න දේවල් වල සියලු අංග ලක්ෂණ විතක ඊට වැඩි දියුණු විදිහට අපිට මේ වෙදි හම්බෙනවා. එතකොට මට ඒකද විශේෂයෙන් ඇති කරන්න පොත් විදියට අපි මේ නම්ගම් මේව ගැන ගොඩක් අපි මේ ඔක්කොම ගැන දන්නවනේ. හැබැයි මෙවිනි පිරුණු අත්දැකීම් ටිකක් කියන්න පුළුවන් උනේ අය කියලා අපි හිතන්න ඕනේ. ඒක තමයි නිබ්බදෝ මම මෙතුමියත් මේ විතරම ගේන්නේ ඒකයි. අපි දැනුම් රාජ්‍ය. අර වගේ පෙර අපරදිග කොහේ හරි කෙනෙකුට පාලි හරියටම ඉගෙන ගන්න අනුරාධපුර යුගයේ අනුරාධපුර පීඨවලට එන්න සිද්ධ වුණා. මම ඒකට වුණ පූර්ණයක් කෙරුවොත් වජිර බලන්න අපිට විතරක් නෙමෙයි අපිට ආසන්න ඉන්දියාව පිළිබඳවත් අපේ සාහිත්‍යයෙන් තොරතුරු ලැබෙනවා. හොඳම උදාහරණය තමයි මහා වංශයෙන් අපිට හම්බ වෙන්නේ මේ ප්‍රධාන සංගායනා 3 පිළිබඳව අපිට සාධක ලැබෙන්නේ නැහැ ඉන්දියාවෙන්වත්. ලංකාවේ මහා වංශයෙන් හැරුණකොට. ඉතින් ඒ තරම් සුපෝෂිත සාහිත්‍යයක් දැනුම් සම්භාරයක් අපිට ලබා දෙන සාහිත්‍යයක් තමයි අනුරාධපුර යුගයේ තිබෙන්නේ. ඒතර ධර්මාශෝක රජුරුව තුන්වෙනි ධර්ම සංගායනාව පවත්වලා ජනපද 16ක් දක්වා බුද්ධාගම ප්‍රචලිත කරවා හැරියාය කියන තොරතුරු අපිට ලැබෙන්නේ ඉන්දියාවෙන් නෙමෙයි. මේ ලංකාවේ මහා වංශයෙන්. ඔව් සුවේත් මහත්මයා. ඔය මේ දැන් මේ ගද්‍ය සාහිත්‍ය තුළ හම්බෙන මේ නිර්මාණ ඇතුලේ නිරූපණය වෙලා තියෙන කතා ඒ විටකේව ඓතිහාසිකුන් දැන් බලන්න මම දන්නවා සමන්ත පාදාසිකා විනයට්ට කතාවේ අරමුණ වෙන එක යන්න පුළුවන් මනෝරත පුරණිය අරමුණ ධර්ම ඒ කතන්දරේ වෙන්න පුළුවන් හැබැයි ඒවයි තියෙන තත්කාලීන මේ අපේ මහාචාර්ය දෙපළඹ දන්නවා අපිට මහා වංශයේදීවත් හමු නොවන භාවමය වටිනා සංසිද්ධි මම එකකට කියන්නම් මේක තියෙන්නේ ධම්මපදත්ත අටුවා කතාවේ මගේ මතකයේ මනෝරත මනත පුනේ තියෙන්නේ මේ පැවිදි ප්‍රේමය. ඒක මහා වංශයවත් අපේ ශාසන වංශ කතාවේ ලක්දිව ප්‍රේමය වෙනුවෙන් ජීවිතේ පූජා කරපු පළවෙනි භික්ෂුව හරීම අපූර්ව කතාවක් මේක. ඒක ඇවිල්ලා කියන්නේ බුදුරජාණන් වහන්සේගේ ධර්මාන කාලයේදී උන්වහන්සේ විසින් දේශිත අර්ථ ධර්ම කතාවක් පැහැදිලි කිරීමේදී තත්කාලීන ලංකාවේ යුගයේ වෙච්ච තත්සිදුවීමක් ගද්‍ය නිර්මාණයක ප්‍රතිනිර්මාණය කරන අපූර්වම අවස්ථාවක්. ඇත්තටම කාලවාපීගේ පැවිදි ප්‍රේමයේ කීවියට යුතු දෙයක් අද විද්‍යාර්ථීතියෝ. මම හිතන්නේ නූතන කෙටි කතාව අභිභාවා යන ඊතරම් තියුණු කතාවක්. මගේ වේදනාවක් තුනේ ඇයි මේව නූතන කිසිම දෙයකින් එළියට නාවේ කියලා ඒක කියන්නේ ගියොත් විශාල කාලයක් යනවා. ඒ කියන්නේ ආභිධම්මික ගෝදත්ත හාමුදුරුවෝ ක්‍රිස්තු පූර්ව පළවෙනි ශාස්ත්‍රයේ කියන නව නාට්‍ය රසයම තියෙනවා මනෝරත පූර්ණිය ඇතුළේ. ඒකයි විශේෂත්වය. ආභිධම්මික ගෝදත්ත හාමුදුරුවෝ කියන ලංකාවේ අගවිශිෂ්‍ය ධූරයට පත් කරා ලජ්ජිතිස්ස රජුරෝ මේ ශාසන සංශෝධනය කරන්න වෙලා උන්වහන්සේගේ තරුණ කාලේ වෙච්ච සිදුවීමක් උන්වහන්සේ ළඟ පැවිදි වෙන කාලවාපි තරුණී අවසානයේ ප්‍රේමයේ විනීන් කරන ජීවිත පරිත්‍යාගයේ කැලණි විහාරයට ඇවිල්ලා කැලණි විහාරයට පැනලා උන්වහන්සේ මේ යන සියදිස අසා ගන්න කතාව. ඉතින් මේ වගේ අපූර්ව ගද්‍ය සාහිත්‍ය අපි දැන් ඇත්තටම කවුරු හරි කළ යුතු දෙයක් තමයි මේක. මේ අපි ගන්න දැන් ආනන්ද සර් කිව්වේ එකයි දම්පි ඇටුවා ගැටපදයේ ඇතුලේ අපි කම ගැට විවරණය කරන්න උනා. ඒකේ තියෙන ගද්‍ය ප්‍රවේශයන් බලන්න. රජෙකුට සිද්ධ වුණා වජිර ගැටපද විවරණ සම්නසල් ලියන්නේ දා රජ වෙන්න. ඒකෙන් පේනවා අනුරාධපුරයේ දේශපාලනය කොයිතරම් රසාලිප්ත සාහිත්‍ය සුපෝෂිතකින් සුපෝෂිත කරලා තිබුණාද කියලා. ඒක ගද්‍ය සාහිත්‍ය හැමතැනම අපිට හම්බෙනවා මෙවැනි ඇත්ත වශයෙන්ම එම මොහොතේ තත්කාලීන සමාජය ප්‍රතිනිර්මාණය කරපු අවස්ථා ඊටාම අපුර ඒවා ඇත්ත වශයෙන්ම නූතන කිසිම දැන් ඔය මායා යථාර්ථවාදය කියලා අලුතෙන් ආවනේ එක. හරිම ජනප්‍රියයිනේ. මේක මනෝරත්න පුරණේ සමන්තට්ට කතාවේ පාදාතිකාවේ මේ හැම අටුවාවම ඊටාම අපූර්වට තියෙනවා. අර තියෙන අනුරාධපුරයට අපි බී බලන්න ඕනේ නිර්මාණ බිහි වෙන්නේ මේ වගේ ගද්‍ය සාහිත්‍යයේ මිනිසුන් හැඟීම් තෙමල අවදිකල් මිනිස්සු මම කියන්නේ
අපරාම සිහිනවල මිනිස්සු අරන් ගියා. හැබැයි මහ පොළොවේ තුල්ලතාවෙන් ජීවත් විය හැකි. අපේ රාගයත් සමබරයි. මම හැම විටම කියන්නේ අපේ ආර්ථිකය සමබරයි. අපේ ඥානත් සමබරයි. අපේ ඥාන උන අරුබුදයකට මුහුණ දෙන්න පුළුවන් උනේ සමබර ආහාර පද්ධතියකින් වගේම සමබර සාහිත්‍යකින් පෝෂිත වෙච්ච පෝෂණීය සාහිත්‍යයක් අපිට ලැබුණු හින්දායි. මනස පෝෂණය කෙරුවා. අපේ මේ ඥානෙ. අපි සම්භාව්‍ය ග්‍රීක සාහිත්‍යය ගැන කතා කරනවා. ග්‍රීක සාහිත්‍යයේ ඛේදජනක නාට්‍ය ගැන කතා කරනවා. හැබැයි මේ අපේ ශ්‍රී ලංකාවේ අනුරාධපුර යුගයේ මේ කියන සම්භාව්‍ය සාහිත්‍යයේ තිබෙන මනෝරත පූර්ණී වැනි වගේ නාට්‍යයක තිබෙන ඒ භාව විශෝධනය කිරීමට ඇති කතාර්සීකරණය කියන න්‍යාය අපි විශ්ලේෂණය කරන්නේ නැති එක එක්තරා ආකාරයකට ඇත්තටම අද අපි නූතන නාට්‍යකරුවන්ට මම ආරාධනා කරනවා මනෝරත් පුරණී අධ්‍යයනය කරන්න. ඔබට නාට්‍ය දසලක්ෂ ගාණක් හදන්න පුළුවන්. නිමිති මනෝවිද්‍යාත්මක විවරණ පුදුම විදිහට මම හිතපා. දර්ශනයක් ජීවන දර්ශනයක්. ඒව භාව විමෝචනය කිරීමට ඉතාම හොඳ තෝතැන්නක් සපයන මේ මනෝරත පූර්ණී වැනි නාට්‍ය. මොකද පිටපත කියවුවත් එයින් ලැබෙන ආස්වාදය මං හිතන්නේ ඊටාම ප්‍රබලයි ප්‍රමුඛයි ජීවනයේ දර්ශනයක් ලැබෙනවා ජීවිතේට නාට්‍යකින් ඒ අත්දැකීම වඩාත් විශ්වීය ගුණයකින් යුක්තව මං හිතන්නේ මහා නක්‍රවත් මහත්මයා කිව්වා වගේ අපිට ප්‍රතිනිර්මාණය කරන්න පුළුවන් අදටත් වළංගු. අද ලිවිසරි ප්‍රේමයේදී අපි සාකච්ඡා කරමින් ඉන්නේ අනුරාධපුර යුගයේ සාහිත්‍ය පිළිබඳව අනුරාධපුර යුගයේ ලියවුණු සාහිත්‍ය කෘති පිළිබඳව අවධානය යොමු කරමින් අපි ඉන්න නිසා අපිට මේ පුළුවන්කම තිබෙනවා මේ අනුරාධපුර යුගයේ මේ වටින මතක ඔබත් එක්ක සාකච්ඡා කරන්න. විශේෂයෙන්ම මේ සම්මානිත මහාචාර්ය ආනන්ද අබේසිරිවර්ධන මහත්මයා වෙතමා යොමුවන්ට කැමති යොමු වෙලා අපි සාකච්ඡා කරන්න කැමති සිකවලන්ද සහ සිකවලන්ද විනිස මේ පොත් දෙක පිළිබඳව. අනුරාධපුර යුගයේ දෙවන මේ ජාතක මේ දම්පියාටුවා ගැටපදයට පසුව ලියවුණු කෘතියක් වශයෙන් ගද්‍යයට සම්බන්ධ කෘතියක් වශයෙන් සිකවලද හා සිකවලඳ විනිස ඉතාමත් වැදගත් කෘතියක්. විනය සාහිත්‍ය තමයි නියෝජනය වෙන්නේ. ඒ වුණත් ඒකේ සිකවලඳ හා සිකවලඳ විනිස කියන්නේ තනි ග්‍රන්ථයක් හැටියට එකම කෘතියක් හැටියට අපි අධ්‍යයනය කළත් සිකවලඳ තවදුරටත් ඒ එන කරුණු ශික්ෂාපද පැහැදිලි කරමින් ලියපු එක තමයි සිකවලඳ විනිස. සිකවලඳ විනිසෙන් පසුවත් තියෙනවා සිකවලඳ විනිස පිටපොත කියලා පොතක් තියෙනවා. ඒ ඔක්කොම එකට තියෙන්නේ ග්‍රන්ථ තුනම. මූලික හා සිකවලඳ විනිස කියන එක තමයි ඔය අපි දැන් අධ්‍යයනය කරන්නේ සිකවලඳ හා ගද්‍ය කෘතියක්. එතකොට මේ කෘතියේ වස්තු විෂය තමයි නැත්නම් මේ ග්‍රන්ථයේ අන්තර්ගතයේ තමයි උපසම්පදා භික්ෂූන් වහන්සේලා විසින් පිළිපැදිය යුතු ශික්ෂාපද සමූහය තමයි මෙතන මේ කෘතියේ තියෙන්නේ. සිකවලඳ විනිසේ ඒවා කෙටියෙන් කියනවා. ඊට පස්සේ සිකවලඳ විනිසේ එම ශික්ෂාපදම එකී ශික්ෂාපදම තවදුරටත් සවිස්තරව දක්වීමක් තමයි පේන්නේ. දැන් මේ ශික්ෂාපද සංඛ්‍යාව කොච්චරද කියලා කියනවා නම් 137ක් විතර වගේ තමයි තියෙන්නේ. අර විනය පිටකයේ තියෙන උපසම්පදා භික්ෂුන් වහන්සේලා විසින් අනුගමනය කළ සියලුම ශික්ෂාපද මේකේ නැහැ. මේ සිකවලඳ විනිසේ මේ ග්‍රන්ථේ නැහැ. මේකෙන් අපිට පේනවා ලංකාවේ භික්ෂූන් වහන්සේලාගේ ප්‍රයෝජනය පිණිස මේ සිකවලඳ හා සිකවලඳ විනිස අනුරාධපුර යුගයේදී මේ සම්පාදනය වුණු කෘතියක් වශයෙන් මේ තියෙන ශික්ෂාපද මෙන්න මේමයි. අර උපසම්පදා භික්ෂුන් වහන්සේ විසින් ආරක්ෂා කළ යුතු බරපතල වැරදි 4ම තියෙනවා. ඒ 4න් එකක්වත් අඩු කොල්ල නැහැ. ඒ 4ම තියෙනවා. ඒ කියන්නේ ඒවට කියන්නේ පරාජිකා කියලා. පරාජිකා 4ම තියෙනවා. ඒවා 4ම දාලා තියෙනවා. ඊළඟට තියෙන්නේ සංඝාදිශේෂ. සංඝාදිශේෂ 13න් 7යි මේක කියන්නේ. 6ක්ම අයින් කරලා දාලා. මේ ග්‍රන්ථයේ සම්පාදනය කළ මේ භික්ෂුන් වහන්සේ විසින්
භද්‍ර හිමියන් කියලා වගේ තමයි සඳහන් කරන්නේ. ස්ථිර වශයෙන්ම කියන්නේ කතෘවරයා ගැන. උන්වහන්සේ විසින් අර බරපතල වැරදි 4 ඒකෙන් එකක් කැඩුනොත් එහෙම භික්ෂුත්වයේ ඉවරයිනේ. ඒ නිසා ඒ 4 තියෙනවා. අනිත් සංඝාදිශේෂ වගේ වැරද්දක් සිද්ධ වුණාම ඒක නැවතත් යම් මේ කටයුතු සීල සමාදන් වෙලා මානත් පුරවල එහෙම ඒක හදා ගන්න පුළුවන්. ඒවා 13න් 7යි තියෙන්නේ. ඊළඟට තියෙන්නේ නිස්සග්ගිය පහචිත්තිය කියන එකයි. ඒවායින් තියෙන්නේ මේකේ මේ 14ක් විතරයි. ඊළඟට තියෙන්නේ මේ පහචිත්තිය කියන ඒවා 92න් මේකේ තියෙන්නේ 41ක් විතර. ඔන්න ඔය විදිහට තමයි මේ සික. ඊළඟට තියෙනවා සිකවලඳ විනිසේ එක කොටසක් පකින්නක කියලා. පකින්නක කියන්නේ ප්‍රකීර්ණක කියන එකයි. ප්‍රකීර්ණක කියලා කියන්නේ මිශ්‍ර ශික්ෂාපද. මිශ්‍ර ශික්ෂාපද. ඒව බොහොම සුළු වැරදි. දැන් අපි උදාහරණයක් හැටියට ගත්තොත් මේ විනය පිටකයේ තියෙන සමහර ශික්ෂාපද ජාත්‍යන්තර නීතියටත් ඇතුළත් කරලා තියෙනවා. ඒ තරම් වටිනා ශික්ෂාපද තමයි තියෙන්නේ. මම එකක් කියන්නම්. මේ වැසිකිළියක් පාවිච්චි කරනකොට එක්තෙන්දී අර මේ භික්ෂූන් වහන්සේලාගේ උපසම්පදාව පිළිබඳව හෝ වෙනත් පැරණි ක්‍රමයේ පිළිබඳ ඉස්ලාම් මහාන උනේ කවුද ඊළඟට කවුද උපසම්පදාවෙන් නම් ඒක 20 වයස් සම්පූර්ණ වුණාට උපසම්පදාව වෙන්නේ ඒ වනුව තමයි අනිත් සියලුම දේ වාඩි වෙන්න ඕන දාන්නට ගිහිල්ලා වාඩි වෙන්නත් ඕන එහෙමයි ඒ විදිහට. නමුත් බුදුන් වහන්සේ දේශනා කළා තියෙනවා වැසිකිළිය පාවිච්චි කරනකොට මේ අර මේ වෘද්ධ පටිපාටිය නෙමෙයි. ඒකට කියන්නේ වෘද්ධ පටිපාටිය. මම මේ ලොකු වචන පාවිච්චි කරන්නේ නැහැ. මේ ඒක අර පොඩි වචන පාවිච්චි කරන්නේ. ඒ අනුව යන්න ඕන අනිත් හැම එකටම. නමුත් මෙතෙන්දී පමණක් අවශ්‍යතාවය අනුව වඩාත්ම ඒ අවශ්‍යතාවය තියෙන්නේ කාටද? එයාට යන්න තහනමක් නැහැ විනය පිටකේ. ඒ අන්නේ ඒ වගේ ඊ타මත්ම වැදගත් ඒකනේ ඇත්ත කතාව නේද? මේ අනිත් එක්කෙනා මේට ඒ අවශ්‍යතාවය එච්චර බරපතල නැත්නම් අර ඒක බරපතල එක්කෙනාට නේ යන්නේ. එතෙන්දී ඒක සලකන්න ඕන. අන්න ඒ වගේ මේ විහාරස්ථානයක ඒ පිරිසිදු කර ගැනීම ආදිය මේ විහාරස්ථානයට වඩින භික්ෂු සංඝයා වහන්සේලාට උපස්ථාන කිරීම වතාවත් කිරීම ආදී දේවල් තමයි ප්‍රකීර්ණක කියන ශික්ෂාපදවල තියෙන්නේ. මීට අමතරව තියෙනවා පෝය කිරීම ආදී දේවල් මේ අවසාන වශයෙන් ඒවා සුළු වැරදි හැටියටයි දක්වලා දෙන්නේ. ඒ නිසා මේ ශික්ෂාපද සියල්ලම සංග්‍රහිත කොට තියෙන්නේ ඊටාම බරපතල වැරද්දේ ඊටාම සරල විදියට වැරදක් සකස් මේක නිවැරදි කරගන්න පුළුවන් විදියට තමයි සකස් කරලා තියෙන්නේ. මේකේ වැදගත් දේ එක අතකින් ශික්ෂාපද ලංකාවේ භික්ෂුන් වහන්සේලාගේ ලංකාවේ උපසම්පදාවටපත් භික්ෂුන් වහන්සේලාගේ ප්‍රයෝජනය සඳහා අර්ථය සඳහා තමයි මේ ග්‍රන්ථය සකස් කරලා තියෙන්නේ. නමුත් අපි ටිබෙට් රටේ විනය පිටකය ගත්තොත් මේක 256ක් තියෙනවා ශික්ෂාපද. ටිබෙට් වල එහෙම. ඒ රටින් රට. එතකොට අපේ විනය පිටක ගත්තොත් 200 ගාණක් තියෙනවා. නමුත් මෙතන තියෙන්නේ 100 ගාණක් විතරයි. මේක ඊටත් වඩා වැදගත් දෙයක් තියෙනවා මේ ග්‍රන්ථයේත් අර භාෂාව. ඊටාම වැදගත්. බොහොම ශ්‍රුති ශාම්‍ය භාෂාවක් තමයි මේක. බොහොම කනට මිහිරක් ගෙන දෙන භාෂා රීතියක් තමයි මේකේ තියෙන්නේ. භාෂා ශෛලියක් තමයි තියෙන්නේ. ඒ නිසා මේ දම්පියාටුවාගට පදේ භාෂාවට වඩා වැඩුණු වර්තමාන භාෂාවට වඩා සමීප. හැබැයි වර්තමාන භාෂාවේ කිව්වම හිතන්න පුළුවන් අපි මේ කතා කරන භාෂාව නේ ලේඛන භාෂාව. වඩා සමීප බොහොම සුන්දර වචන මාලාවකින් තමයි මේ සිකවලඳ විනිසේ භාෂාව සකස් වී තිබෙන්නේ. හොඳයි දැන් මහාචාර්යතුමිය සඳහන් කරා මේ විදේශ රටවල ලියවෙච්ච අපේ සාහිත්‍ය පිළිබඳව විශේෂයෙන් අනුරාධපුර සාහිත්‍ය පිළිබඳව මම කැමති පොඩ්ඩක් මේ පැත්තට දෙන්න අවසානයේ. අපි අතේ නිතාම අවම වශයෙන් අවධානය යොමු වෙන දෙයක් තමයි මේ අනුරාධපුර යුගයේදී සහ ඊට పూర్ව යුගයන් පිළිබඳව අපේ පිළිබඳව ලියවෙච්ච සාහිත්‍ය පිළිබඳව තිබෙන අඩු අවධානය. හොඳම උදාහරණය තමයි මම හිතන්නේ මහා භාරතයේ වීරකාව්‍ය සාහිත්‍යයෙන් රාමායනය. මම හිතන්නේ රාවණ පිළිබඳව අපිට තිබෙන සාහිත්‍ය විවරණය කරන හොඳම අවස්ථාව තමයි රාමායනය.
රාමායනයේ සුන්දර කාණ්ඩයේ හනුමන් ලංකාවට පැමිණෙන අවස්ථාව මම මේක ඕනෑම අවස්ථාවක ප්‍රසිද්ධියේ මම කතා කරන්න කැමතියි. මොකද මේ සාමගේ භාර්යාවන් සීතාව පැහැරගෙන මේ සංසිද්ධිය වටා ගෙතුණු කතාපුවක් තමයි මහා කාව්‍ය රාමායනය. එතකොට මේ සුන්දර කාණ්ඩයේවත් පස්වෙනි කාණ්ඩයේ කියවෙන්නේ සීතාව නැවත ඉන්දියාවට රැගෙන යාම සඳහා පැමිණෙන හනුමන් විසින් එවකට රාවණාගේ පුරය පිළිබඳව කෙරෙන අලංකාර වර්ණනාව. එතකොට අපි කතා කරන්නේ මේ අනුරාධපුර යුගයේ තිබෙන මේ සම්භාව්‍ය ප්‍රබල ප්‍රමුඛ සාහිත්‍ය පිළිබඳව. මෙවැනි සාහිත්‍යයක් අපිට බිහි වෙන්න නම් පුරෝගාමී වූ සාහිත්‍යයක්, කලාවක්, සංස්කෘතියක්, සමාජ ක්‍රමයක් තිබෙන්නටම ඕනේ. එතකොට අපිට මේ අනුරාධපුරයේ සාහිත්‍ය පිළිබඳව ආසන්නතම අත්දැකීම විජයගේ ලංකාවට පැමිණීමත් සමග එළඹෙන ඒ සංසිද්ධිය. නමුත් අපි අමතක කරන දෙයක් තමයි බුදුන් වහන්සේ ලංකාවට තෙවරක් වැඩියාය කියන කතාපුවත. අලිඛිත සාහිත්‍ය. අක්කරවත්ත මහතා මම හිතන්නේ ඉතාම හොඳින් අධ්‍යයනය කරනවා ඇති මේ වෙනකොට. මේ බුදුන් වහන්සේ වැඩියාය කියන මේ ප්‍රවාද බුදුන් වහන්සේ වැඩි යක්ෂයන් দমনය කිරීම සඳහා. ඒත් අපි දන්නවා රාවණ කියලා කියන්නේ රාක්ෂස ගණයට අයත් රජ කෙනෙක්. ඒන් කියවෙන්නේ නැහැ ඔහු evil minded කියලා. ඔහු ඊටාම හොඳ විදග්ධ පාලකයෙක්. ඒ හනුමන් විසින් විස්තර කරන්නේ රාමායනයේ සුන්දර කාණ්ඩයේදී ඒ හනුමන් ලංකාවට පැමිණෙනකොට ලංකාවේ තිබුණු පුරය පිළිබඳව වර්ණනාවක්. ඒ නිසාම රාමායනයේ පිළිබඳ විවරණය කරන ඕනෑම විශ්ලේෂකෙක් සුන්දර කාණ්ඩය තමයි වඩාත් අලංකාර කාණ්ඩය කියලා විග්‍රහ කරන්නේ. ලංකාව පිළිබඳව කෙරෙන කාණ්ඩය. එතකොට හනුමන් විග්‍රහ කරනවා ශ්‍රී ලංකා ද්වීපය ගැන සුන්දර වූ දේවල් අතින් වඩාත් සුන්දර වූ පුරය තමයි ශ්‍රී ලංකා ද්වීපය. සුන්දර වූ වන උයන් අතුරින් වඩාත් සුන්දර වූ උයනේ තමයි සීතා රඳවා සිටියේ. සුන්දර වූ මල් උයන් අතුරින් වඩාත් සුන්දර වූ උයන් අතුරින් තමයි හනුමන්ට ගමන් කරන්න සිද්ධ වුණේ කියලා. ඒතකොට ඒ කියන්නේ ඔහු සුන්දර දේවල් දැකලා තියෙනවා ඊට ඉස්සෙල්ලා. නමුත් මේ සීතාව නැවත ඉන්දියාවට රැගෙන යන්න ආපු ගමනේදී ඔහු දකින මේ පුර సౌందර්යය ඔහු මත් වෙනවා. ඔහු විස්තර කරනවා මම දැකපු වඩාත් සොඳුරුම පුරවරය තමයි මේ ශ්‍රී ලංකා ද්වීපය කියලා. ඒතර එවැනි සොඳුරු පුරවරයක පසුව එළඹෙන කාලය තමයි අනුරාධපුර යුගය. ඉතින් මං හිතන්නේ ඒ පූර්ව නිගමනයත් එක්ක තමයි මං හිතන්නේ අපි අනුරාධපුර යුගය ගැන බලන්නට ඕනේ. මොකද ස්තූප ගැන අපි කතා කරනවා. හනුමන් විස්තර කරනවා මේ මහා මේරු පර්වතයේ තරම් විශාල වූ ශ්වේත වර්ණයෙන් බබලන ස්තූප වලින් මේ නානා කොත් මම දැක්කා කියලා. ඒවා සොඳුරු ආලෝකයෙන් ආලෝකමත් වුණායි කියලා කියනවා. ඒකට මම හිතන්නේ අදටත් ස්තූප නිර්මාණය කිරීමේ ගොඩනැගිලි නිර්මාණය කිරීමේ තාක්ෂණය අතින් බැලුවහම ජේතවනාරාමයේ අභයගිරිය තරම් විශාල ස්තූප ඉන්දියාවෙත් නැහැ. අපි ඉන්දියාවෙන් අපිට ලැබුණු කලාව පිළිබඳව කතා කරනවා. සාහිත්‍යය පිළිබඳව කතා කරනවා. මේ හැමදේම ගැන අපි කතා කරන්නේ ක්‍රිස්තු පූර්වයෙන් 3 වෙනි සියවසේදී අපිට ලැබුණු බෞද්ධ ආගම සහ ඒ කියන පසුබිම් සංස්කෘතිය පෙරටු කරගෙන. නමුත් අපිට ස්වාධීන වූ සංස්කෘතියක් තිබුණු බව මේ කියන වාරි තාක්ෂණය බුදු පිළිම නිර්මාණය කිරීම බුදු පිළිමයක් තැන්පත් කිරීමේ සිට සිතුවම් නිර්මාණය කිරීමේ සංස්කෘතිය තුළ අපිට ලැබෙනවා සුවිශේෂ ප්‍රාගුණ්‍යයක් තිබූ සංස්කෘතියකට උරුමකම් කියපු බව. ඒ සියල්ලම අපිට අත්විඳින්න ලැබෙන්නේ මේ මහා සාහිත්‍යය. මහා වංශය ගත්තොත්, තූප වංශය ගත්තොත් මම හිතන්නේ මහාචාර්යතුමා දන්නවා මට වඩා හොඳින්. දුටුගැමුණු රජුරු උපදෙස් දෙනවා මහා තූපයේ ඇතුළු ගර්භය බෝසත් චරිතය බුද්ධ චරිතයෙන් යුක්ත වූ සිතුවම් වලින් අලංකාර කරන්න කියලා.
ඒවා වෛවරණයෙන් අලංකෘත විය යුතුයි කියලා කියනවා වගේ මොහ කියනවා බුද්ධ ප්‍රතිමාව හැබැයි දඹරන් පැහැයෙන් වර්ණ ගන්විය යුතුයි කියලා. ඒතර කවදාවත් ධර්මාශෝක රජුරෝ ඉන්දියාවේ ඉඳන් ලංකාවට බුද්ධාගම අපිට රාජාභිෂේකයකුත් එක්ක ලබා දෙනකොට ඉන්දියාවේ ස්තූපයේ බුදුන් වහන්සේ මානව රූපීව දක්වන්නේ නැහැ. අපිට තිබෙනවා සංකේත. බෝධි වෘක්ෂය, ශ්‍රී පතුල, වජ්‍රාසනය, ත්‍රිශූලය මේ වගේ දේවල් වලින් තමයි අපි බුදුන් වහන්සේව නියෝජනය කරන්නේ. නමුත් අපි මානව රූපීව බුදුන් වහන්සේ නිර්මාණය කරන අපිට සාහිත්‍යයෙන් දැනුම් දෙනවා. ඒතර මේ වගේ පුරෝගාමී සාහිත්‍යයකට උරුමකම් කියන යුගයක තමයි දිහා තමයි අපි බලන්නේ. ඇත්තම දැන් ගොඩක් වෙලාවට මේ අනුරාධපුර යුගයේ සාහිත්‍ය දිහා බලනකොට සුජිතා කරත් මහත්මයා මේ අපි කොහොම හරි විතැන් වෙනවා අපිට නොදැනීම සීගිරිය ආශ්‍රිත කලාපය. ඒ කියන්නේ අනුරාධපුර යුගය කියලා කිව්වහම එය විතැන් වෙන්නේ ඇයි කියලා වෙලාවකට හිතෙනවා. ඇත්තටම අපි කතා කරන්න ඕන මම අතිශාල අරගලයක් කරනවා මේ පිළිබඳව මට පොතක් ලියන්නෙත් තුනේ ඒකයි. මගේ ගුරුවරුත් එක්ක මම අරගල කරා විශ්වවිද්‍යාලේ. ඇයි අපි සීගිරිය පිටමං කරලා ඇත්ත වශයෙන්ම පිටමං කරලා. මෙතෙන්ට ඉන්නේ ඉස්සෙල්ලා මම පොඩි වචනයක් කියන්න ඕන. අපේ මහාචාර්ය දෙපළත් මේක හොඳින් දන්නවා. හැබැයි අපි හොඳින් අවධාරණය කරන අපි මේ කතා කරන්නේ අවුරුදු 1400කට වඩා පිරුණු සාහිත්‍යයේ අපි ළඟ තියෙන අල්පයයි ගැන විතරයි. මේකෙන් අපි කතා කරන එකෙන් 99.99%කට වැඩිය සතුරෝ ගිනිබත් කරා. අපේ රජකෙනේ මහානාම රජුරුවත් ඇත්තු ගහනාවක් කඳු ගහලා පොත් ගිනි තිබ්බා. විශේෂ සිද්ධියක් තියෙනවා සබ රජුරුව. සුබ කියලා කියන්නේ අර දොරටු පාලකෙන. සබ රජුරුව මහා වංශයේ තියෙන ලේඛකයෝ ගෙනල්ලා අනුරාධපුරයේදී මාපට ඇඟිලි කැපුවා කියලා ලියන. කීයක්? 14000. අද ලංකාවේ ඉන්නවද ලේඛකයෝ 14000? අපි හිටපු තැන ඊළනාග ඊළඟට කරා මේ ලැමණි ලේඛන වංශයක් අපේ වෙනම වංශයකුත් තියෙනවා ලැමණි වංශයේ ලේඛන කලාවට සම්බන්ධයි. ඔවුන්ගේ නාස් කපලා මාපට ඇඟිලි කැපුවා ලියන්න බැරි වෙන්නේ. එහෙම කරපු අයත් ඉන්න මේ අනුරාධපුරයේ ඇතුළෙන්ම මම කියාගෙන එන්නේ ඔහොම වෙලා අපිට ආක්‍රමණ දියත් උනා. ඒවයි කිව්වත් ඉතින් අන්තිම ආක්‍රමණය අනුරාධපුරට ආවේ සැලකියුතු ආක්‍රමණයක් රාජේන්ද්‍ර චෝල අපේ ඥාන ගබඩාවටම අත තිබ්බහො. ඒක පෙරට අරන් ගියා කාලිංගමාගේ පස්සේ පොළොන්නරුවේදී අපේ ඥාන ගබඩාව අලුදූලි කළා තමයි මේ කොහොමද කාටවත් වටන්න බැර පරිසර ප්‍රශ්නයක් ආහාර ප්‍රශ්නයක් සෞඛ්‍ය ප්‍රශ්නයක් ආර්ථික ප්‍රශ්නයක් අපිට ආවේ නැහැ. අපිට ආවේ ක්‍රම දෙය පරසතු ආක්‍රමණය. සේනකුත් එක එලාර රාජේන්ද්‍ර අපි ඔක්කොම පරද්දුවා. අපිට අය යන්න බැරුණේ. අපේ හතුරු දැනගත් අපේ ඥාන ගබඩාවට අත තිබ්බා. ඒ ඥාන ගබඩාව ගිනි තිබ්බා. නූල් වලින් ඇදන් ගිහලා අස්සයෝ දාලා බොට පුරා පොත් විසුල ගිනි තියලා ඉතුරු වෙච්ච ඥාන ගබඩාව මෙච්චර ලොකු නම් තිබිච්ච ඥාන ගබඩාව. ඉතින් සීගිරි පුරාවතේ ගියාම දබගල ඔය පඹවින්න ගමේ තියෙන විත්‍යක් ඉතාම වැදගත්. ලංකාවේ කාශ්‍යපට හමු වෙනවා එක ගුරුකුලයක්. ඔය නානාපාෂාණ්ඩයන්ගේ මැතින් අපි කළ යුතු පර්යේෂණයක්. සීගිරි කාශ්‍යපට මේ ජාතිය යුක්තිෂ්ඨ කළා නැහැ. එකතකින් සිතුවම් කලාවේ අසහාය දන මේ මාතෘ පියවුර ලෝකයේ සංසරණ සිත්තමක් කරපු මිනිසමේ ඒක ජාගර කාමත්වයෙන් මුදවලා මහා ප්‍රභා සම්පන්න මාතෘ නිමිත්තක් බවට ඒක පත් කරපු මහා ශිල්පියා ඔහුගේ කවිබස මේ පෙන්වන්නේ මුද්දිත කවිබස නෙවෙයි ශෛල කවිබස. ශෛල කවිබසක් මෙපමණ කොමල වුණේ කොහොමද ඇත්තටම? මෙතන අර්ථ අපි කියන්නේ පේරාදෙනියේ නිසිත හදාගත්තේ මොයිතරම් විප්ලවයක් කළාද? ජේ.බී. දිසානායකයන් මේ නූතන යුගයේ ටයිප්‍රයිටර් තිබුණනේ එතකොට. ජිඩියල් නැති වුණාට ගුවන් විදුලිය තිබුණනේ. එයාට නිසිතයා ලියලත් කොච්චර කල් අපි පිළිගත්තේ නැද්ද? සිරිගුණසිංහ මහත්තයාත් කරලි ගහලා බොහොම කාලයක් ගිහිලා නිසිත පිළිගත්තේ. එතකොට එවැනි නිදහස් කවියක් ලියන්න තරම් හුදී ජන මිනිස් කවියෝ බිහි කරපු උදාහරණයක් ඇති වෙන්නේ නැත්තේ කොහොමද? ඒ හින්දා ලංකාවේ සාහිත්‍යයේ උත්කර්ෂ දියුණුව ඇත්තටම අපේ විශ්වවිද්‍යාල වලත් අපි ගුරුවරු දිගට අපිට මේ කියනවා අපි සීගිරි කියලා යුගයක්වත් වෙන් කරන්නේ නැහනේ.
යාපහුවටත් රාජධානියක් තියෙනවා ගලවුඩ දෙන්නයි හිටියේ. මෙච්චර අපමණ රාජධානියට අපි යුගයක් කරන්නේ නැහැ. අපි අනුරාධපුර මැතුල් කරනවා. හැබැයි ඒ ගැන විවරණය වෙන්නේ නැහැ. ඇත්තට මේකට හේතු වුණු දේ තමයි මම මේ දේ අපි කතා කළ යුතුයි. අපේ කෝට්ටු යුගයේදී අපේ ලෞකික සාහිත්‍ය ආරම්භ කරේ භික්ෂුන් වහන්සේ කෙනෙක් මම නිබදව මේක කියනවා රාවුල මහතෙරඳු තොටගමේ රාවුල මහතෙරඳු. එතකොට අපේ භික්ෂුන් වහන්සේලා මොනම ආකාරයෙන් අද අපි ඒක දකිනවා අදත් මේ தත්තේ ශාස්ත්‍රීය භාවයෙන් එන්න පිරිහෙන යුගයක අපි මේ දැන් ඉන්නේ. මට පේන්නේ සීගිරි යුගයේ උදාහරණයත් එක්ක ගිහි සාහිත්‍යය ඊටාම දියුණු අද විදියකට ඇවිල්ලා තියෙනවා. ඒ යුගයේ භික්ෂුන්ගේ විශාල අවුලක් අපිට නිරීක්ෂණය කරත් පේන සාරවත් භික්ෂු පන්තියක් හිටපු ආකාරයක් පේන්නේ නැහැ. මොකක් හරි දෙයකින් පේන කොහොම හරි ඒ වගේ තත්ත්වයක් පේන. ඉතින් සීගිරි සාහිත්‍ය මේ ඉංග්‍රීසින්ගේ කැණීම් වල ප්‍රතිඵලයක් විදියට අපිට ආවත් ඔබ හිතන්න වජිර ක්‍රිස්තු වර්ෂ 5 වෙනි සියවසෙන් පස්සේ රජවරු කීයක් හිටියද? කෝ වාර්තාවක් සීගිරි බලන්න ගිය රජෙක් ගැන. සැලලිහිණියක් යවනවා තොටගමේ රාවුල හඳ නිකන්වත් ඔය ගල උඩින් පිය හැඹුවද? ඇයි සීගිරි ජනකවියකවත් නැති උනේ? කිසිම ලිඛිත සාක්ෂියක් නැහැ සීගිරිය සම්බන්ධ ලක් ඉතිහාසයේ. ඉන් පස්සේ සියලු රජවරු ලංකාවේ මහාවංශයේ තොරතුරු 7ක් තියෙනවා. එහෙම සියලු බරපතල වැඩි කරන එකාගේ බෙල්ල කැපුවේ සීගිරියට කියන. එහෙනම් සීගිරිය දණ්ඩ බිමක් කළ ලංකාවේ පිටවන් වෙලා තියෙනවා. මේක හොය යුතු විශාල ගැඹුරු දෙයක්. මොකද ඒක මං හිතන්නේ අපේ සාහිත්‍ය මේ විදිහට වර්ධනය වුණා නම් ලෝකේ තියෙන අනගිම සාහිත්‍ය. මොකද සිංහල භාෂාවේ තියෙන මේ නිෂ්පන්න ගුණේ අපි දෙමළ භාෂාවටත් මුහුණ දෙනවා. අපි හැබැයි ප්‍රතිවිරුද්ධ නැහැ නේ කා. ඉංග්‍රීසි වදනොත් අපි ඇතුල් කරගන්නවා. අපි භාෂාව රැකගත්තේ කොටු වෙලා නෙවෙයි. තාම විවෘත වෙලා. අපේ ජාතිය ජාන හැදුනේ හැමවත් එක මුසු වෙලා. මේ තද කරන්නේ මේ භාෂාව. මොකද ඉංග්‍රීසි භාෂාව දිරු වෙන්න නම් වෙනත් භාෂාවල ස්පර්ශය තියෙනවා. නැත්නම් කවදාකවත් දිරු වෙන්නේ නැහැ. ඒ ස්පර්ශයක අපේ අනන්‍යතාවය කොහෙන්වත් නැති උනේ නෑ. ඒතකොට සීගිරියට මොකද්ද මේ දියත් උනේ? අතර මේ කාලේ විශාල ඔය මුරුණ්ඩ වංශිකයත් එක්ක වෙච්ච විශාල ප්‍රශ්නයක් තියෙන වෙනම අධ්‍යයනය කරන්න ඕනේ. අපි අපේ සාහිත්‍ය පැත්තට යමු. සීගිරිය පිටමං කරලා තියෙනවා. මේ සාහිත්‍ය එක්ක බිඳුණු අනිත් සාහිත්‍ය තමයි අනිත් සංස්කෘතිකාංගය තමයි පිටුරංගල. අපි පිටුරංගල අමතක කරන්න හොඳ නෑ මම හිතන්නේ අක්‍රමහත් මේ වෙලාවේදී. මොකද සීගිරිය ඒ කාන්තාවන් මූලලාල තිබෙන්නේ පිටුරංගල විහාරය දෙසට. එතකොට දෛනිකව මේ කෙරුණු වෘතජක යම්කිසි ආකාරයක දෘශ්‍ය සාධකයක් තමයි දෘශ්‍යමය භාෂාවක් තමයි අපි එතන දකින්නේ මං හිතන්නේ. ඒත් ඒ ඊටාම සමාජ බැඳීම. මං හිතන්නේ මේ අපිට අපි මේ නතර වෙන තැන ඊටාම වටින තැනක්. ඒ කියන්නේ මේක මට තව විනාඩියක් දෙන්න. ඉතින් මං කිව්වේ පඹගිල ගලේ තියෙන විත්තිය මේක. පඹගල ගල විත්තිය මේක තියෙන ඓතිහාසික විත්ති අන්දරයක්. අපි කවුරුවත් දන්නේ නැහැ සීගිරි පුතා බිහි කරපු අම්මගේ නම. ජාතියක් විදිහට අපි කොච්චර ලැජ්ජ වෙන්න ඕනද? මේ තරම් අපමණ විවෘත පිළිවෙල ටීකා ටිප්පණි විත්ති සාහිත්‍යයක් ඉතිහාසකරණයක් බිහි කරපු ජාතියක්. සීගිරි කාශ්‍යපගේ අම්මගේ නම ඉතුරු නොකරයි. මහාවංශයේ මේ පරිත්‍යාජ දෙක අදත් හොයාගන්න නැහැ. කවුරුවත් මේක කතා කරන්නේ නැහැ. මහාවංශයේ ඒ පරිච්ඡේද දෙක සුමංගල හාමුදුරුවෝ දීලා තියෙනවා. බටුවන්තුඩා යනවා තියෙන මම පරිවර්තනයකදී ලංකාවේ සියලු පිටිපත්වල අධ්‍යයනය කරා. මේ පරිච්ඡේද දෙක ලෝකේ කොහෙවත් තාම හොයාගෙන නැහැ. මේ සීගිරි යුගය ගැන තියෙන එක. හරි අන්තිමට සීගිරි කාශ්‍යප තාත්තා මැරුවයි කියන එකකින් මේක යටගලා තියෙන මේ පරිච්ඡේද දෙකන මොකක්ද? ඉතින් ඇත්තට මේ විත්තියේ තියෙනවා මෙන්න මෙහෙමයි එක තියෙන මම සරලට ගේන්නම්. පයෝදරියෝ තුන්නු තන්තිරි මලේ නීලශේෂ පයෝදරි දෙන්න කියන. ඒ කියන්නේ අපේ හිතේ මේ පයෝදර වංශය කියලා මහාචාර්යතුමිය මේ අපේ ප්‍රවාදවල තියෙන හරිය මේ සීගිරි චිත්‍රවල මේ ස්ත්‍රී පයෝදරය අදිනිශ්චය වෙච්ච සිතුවම් සිත්තමක් නේ තියෙන්නේ. පයෝදර වංශය කියලා අපේ මේ තන්ත්‍රි මලයේ අතර ස්ත්‍රී පුරේ කන්‍යා මේ සප්ත කන්‍යා කන්ද දක්වා අපේ ස්ත්‍රී රාජ්‍යයක් තිබිලා තියෙනවා. මේක ඔප් වෙනවා මේ පණ්ඩුකාභය රජුරෝ අර පුර රාජ්‍ය ග්‍රාම රාජ්‍ය ලියාපදිංචි කරේ එකින් එකට වෙනස් අනන්‍යතාව තියෙන සීළු රාජ්‍ය මේකේ තිබුණානේ. මෙහි එක විවාහ ක්‍රමයක් මෙහි තව විවාහ ක්‍රමයක්. අපි මේ එක විවාහ ක්‍රමයකට යට ගැහුවේ නෑනේ. රාජ්‍යයක් නෙවෙයි. ඒව සුද්ධ විසින් අපිට දීපු මේ අටමගලනේ. මොකද විවාහය රාජ්‍යයට තීරණය කරන්න බෑනේ. ඒක පුද්ගලික රුචි අරුචිකම් මත වෙන දෙයක්. ඉතින් ඒ නිසා මේ හිඳලා තියෙන මේ පයෝදර වංශිකයන්ගේ නීල පයෝදරී ශ්‍රේෂ්ඨ පයෝදරී කියන දෙන්න ගැන විවරණයක් මේ විත්ති අන්දරේ තියෙනවා. ඒ කියන්නේ මුගලන්ගේ අම්මා මුගලන් සුදු පාටයි
කාශ්‍යප කළු පාටයි. මේක තමයි නිල්වන් රන්වන් තුලින් එළියට එන්නේ. නීල පයෝදරී ශ්වේතපය සුදු ගැහැණිය රන්වන් ගැහැණියයි කළු වනයක. ඒක පොඩි ලිංගිකත්වෙත් පොඩි රුචි අරුචිකම් එක්කෙන දෙයක්. ඉතින් මේ විදියට මම හොයාගෙන ගියා මේ විත්ති සීගිරි ශිල්ප ශ්‍රේණි පරම්පරාවලට බැඳුණු ශිල්ප ශ්‍රේණි වල දෙන වත්විත්ති අන්දර ටික. ඒ වත්විත්ති වල දෙන මේ සාහිත්‍යයට පාදක වෙච්ච ගුරුකුල. ඒක තමයි සමංගල හිටපු දෘඪ සමන කියලා කෙනෙක්. ඒක හැබැයි අපේ මහවංශෙත් තියෙනවා අක්බර් රජුගේ කාලේ සම්බන්ධව දලබිසෝ එහෙම ඉන්නේ අපේ 12 මහා කවියන්ගේ. ඇත්තට අපි සමංගල අධ්‍යයන කරනවා රිටිගල කන්ද සමංගල මේ බුද්ධංගල මේ ගල් හතක් තියෙනවා දිගා මඩුල්ල තමයි බද්ද කච්චානා කියන්නේ එසේ මෙසේ කියන්නේ බුදුහාමුදුරුවන්ගේ තාත්තා සුද්ධෝදනගේ මල්ලි අමිතෝදනගේ පුතා පණ්ඩුශාක්‍යගේ දියණිය. කියන්නේ බුදුරජාණන් වහන්සේ ශාක්‍ය වංශයේ ඍජු න්‍යායව අපි පමණයි. ඒක විශේෂ දෙයක්. ඒතර බුදුන් ඉපදකරු මහා දැවැන්ත පෘතුල ප්‍රබෝධගණක සාහිත්‍ය වංශය ඇතුළේ ආපු සාහිත්‍ය වංශයක් ශාක්‍යෝ කියන්නේ. ඔහු ලංකාව වගේ භූමියක් ඇයි තෝරගත්තේ? එවැනි සංස්කෘතික විනීක සාක්ෂි. ඒ ශාක්‍යගේ බාල සහෝදර දීගායු තමයි දිගා මණ්ඩල ජනපදේ නැත්තම් දිගායු මඩුල්ල නැත්තම් අපි දැන් දිගා මඩුල්ල කියලා කියන්නේ අම්පාර එයාගෙන් ඇතිවෙච්ච මේ සාහිත්‍ය ගුරුකුල ගැන මේ විත්තිවල තියෙනවා. එහෙනම් මතක තියාගන්න ශාක්‍යයන්ගේ ලෞකික සාහිත්‍ය උත්තරීතර රිද්මයක්. සිංහයන්ගේ කියන්නේ විජය කියන්නේ තිල අතිලෞකික සංස්කෘතික කැරැල්ලක් නේ හො ಭಾರತයේ ඉඳලා ගහලා මෙහාට ආවේ. ඒ විනීත ලෞකිකත්වෙත් හෙළයෝ රාවණාගේ ඉඳලා අපි රාවණාට ඔබ්බේ මේකේ දින මනුතාපා රැජින රාවණාට ඔබ්බේ හිටු මනුතාපා දිවි රැජිනගේ ඉඳලා ආපු සාහිත්‍ය උත්කර්ෂීය ලෞකික පාර්ශ්වය බුදුදහම ඇතුළේ ඉඳන් කියපු තැන තමයි සීගිරිය. හොඳයි මම හිතන්නේ මේ මට කියන්න හැදුවේ මේ අලුත් ප්‍රවේශයකට ලෙන්දොරක් ඔබ නිර්මාණය කරනවා. ඒ කියන්නේ අලුත් කතිකාවතකට අවශ්‍ය කරන පරිසරයක් නිර්මාණය කරනවා. අපි ආයෙත් දවසක මම හිතන්නේ මේ රිටිගල, සීගිරිය, පිතුරංගල හා බැඳුණු මේ සැඟවුණු සාහිත්‍ය සොයාගෙන යන්න අපි අවස්ථාවක් උදා කරගමු. බොහොම ස්තුතියි. අනුරාධපුර යුගයේ දියුණු සාහිත්‍යයක් පැවති බවට තවත් කියවිය යුතු කරුණු රාශියක් තියෙනවා. 12 මහා කවියෝ එහෙම අක්බර් රජු දවසේ අපි ඒව කියවුනේ නෑ අපි ඇතේ. ඒ නිසා අපිට ප්‍රේක්ෂකයෝ අපිට දෝෂාරෝපණය කරන්න පුළුවන්. ඒ නිසා තවත් අතාවක්. ඔව් ඒක තමයි අපිට මේ අනුරාධපුරයෙන් එහාට යන්න අපි ඊළඟ සාකච්ඡාව හදාගන්න විශේෂයෙන්ම ඇත්තටම අනුරාධපුර නාලිකාවට තියෙන මේ පින්කම කරන්න වෙන කාටවත් බෑ මේක නේ. අනුරාධපුරයෙන් අපිට පොළොන්නරුවට යන්න ඕන වුණා. පොළොන්නරුව දිහා බලන්නවත් අපිට අවස්ථාව ලැබුණේ නැහැ. ඉතින් ඒ නිසා අනුරාධපුරයේ සිට දිගුවක් ඔස්සේ යන මාවතක් අපිට හදාගන්න පුළුවන්. එතකොට අක්බර් රජුගේ කාලේ හිටපු 12 මහා කවියෝ පිළිබඳව අපිට සාකච්ඡා කරන්න පුළුවන්. සග්දාමලය, අසග්දාමලය, දලබිසෝ නේද? එහෙම කතා කරන්න පුළුවන්. මුලින්ම කිව්වා මේ රජවරුන් ගැන ගත්තොත් එහෙම ඒ රජවරුන්ගේ කාල පරිච්ඡේදයටම අපිට ගන්න පුළුවන් පැය දෙක තුනක් කතා කරන්න. හොඳයි. අපි ඒ සඳහා අවස්ථාව උදා කරගමු. සාහිත්‍ය රජවරුන් විසින් පෝෂණය කරපු අපි ස්තුතිවන්ත වෙනවා කැලණිය විශ්වවිද්‍යාලයේ සම්මානිත මහාචාර්ය ආනන්ද අබේසිරිවර්ධන මහත්මයාට. ඒ වගේම කැලණිය විශ්වවිද්‍යාලයේ මහාචාර්ය සාකලාපයේ සංස්කෘතික මධ්‍යස්ථානයේ අධ්‍යක්ෂ මහාචාර්ය ප්‍රශාන්ති නාරංගොඩ මැතිණියට. ඒ වගේම සාහිත්‍යවේදී පර්යේෂක සුජිත් අක්කරවත්ත මහත්මයාට. ඇතරම අපි යුග යුග හා බැඳුණු සාහිත්‍ය කල්පනාවලට යොමු වන්නට අවස්ථාව උදා කරගන්නවා. විශේෂයෙන්ම ඒ යුග මතක පිළිබඳව සාකච්ඡාවන් එකතු කරගන්න බලාපොරොත්තු වෙනවා. විශේෂයෙන්ම මේ ලිවිසරි ප්‍රේමයේ අරමුණ බවට පත්වන්නේ හිතවතුනි මේ සාහිත්‍ය යුග දෙස බොහොම සතුටින් ගමන් කිරීම, සාහිත්‍ය යුග වලට සතුටින් ගමන් කරලා අලුත් සංකතනයක්, අලුත් සංවාදයක් ඔබත් එක්ක ඇති කිරීම, මතු කිරීම අපි ඉන්න මේ ඩිජිටල් යුගයේ එහෙම නැත්නම් විද්‍යාත්මක යුගයේ තාක්ෂණයත් එක්ක ගනුදෙනු කරන අපිට අලංකාර ගමන්පතයක් නිර්මාණය කරගන්නට අවශ්‍ය නම් අපි සාහිත්‍යයට දිශාභිමුඛව චාරිකාව ආරම්භ කරන්න ඕන. ඒ තමයි චරණ අපේක්ෂාව. ඒ නිසා ඒ අපේක්ෂාවෙන් ගමන් යන්නට ඔබට ආරාධනා කරමින් අදට ලිවිසරි ප්‍රේමය නිමා කරන්නේ. ආයෙත් දවසක හමු වන බලාපොරොත්තු වෙනවා.